තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ ආරම්භ කරන්න යන්නේ. අද 2020 වර්ෂයේ මැයි මාසයේ වෙසක් මාසයේ 20 වෙනිදා බදාදා දවස ලංකාවේ වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අපි මේ සදහම් හමුව පවත්වනවා. ඉතින් ලෝකේ පුරා සිටින අපේ කල්යාණ මිත්‍රයන් මේ සඳහා එකතු වෙනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ අපේ අනිකුත් ගිහි කල්යාණ මිත්‍ර පිරිස හැම දිනම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. සියලු දෙනාගේම ධර්මාබෝධයේ පිණිස විශේෂයෙන් අප මේ යන ගමන නිවන් මඟ වඩාත් ඉක්මන් කරගන්න, වඩාත් එලිපෙහෙලි කරගන්න කරන උතුම් ප්‍රයත්නයක් මේ සාමූහික උත්සාහය, මේ සදහම් හමුව. ඉතින් අදත් අපි මේ දහම් හමුව ආරම්භ කරන්න ප්‍රථම මේ උතුම් දහම අප්‍රමාණ වීරියෙන් අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපේ සුපුරුදු සදහම් හමුව අද දිනෙත් අපි පවත්වනවා. ඉතින් හැම දිනම දැන් දන්නවා අප මේ කාර්ය කුමක් සඳහා කරනවද කියන බව. ධර්මාවබෝධය එහෙම නැත්නම් යථාවබෝධය පිනිස කරන උතුම් උත්සාහයක්. ධර්මාවබෝධය නැති තැන අපේ ජීවිතවල පැවැත්ම එහෙම නැත්නම් අපේ දෛනික ක්‍රියාකාරකම් වල පවා යම් යම් ඌනතා අඩුපාඩුකම් පවතිනවා. ඒ වගේම අපේ ඉලක්කය නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරගන්න, සංවිධානය කරගන්න නොහැකියාවන් ඇති වෙනවා. ඒ නිසායි අපි මේ ධර්ම මාර්ගය හොඳින් එලිපෙහෙලි කරගන්නට මේ විදියට උත්සාහ කරන්නේ, ප්‍රයත්න දරන්නේ. ඉතින් හැම දිනාටම මේ දහම් හමුවේදී සාකච්ඡාවට සහභාගී වෙන්න, අදහස් ඉදිරිපත් කරන්න, දායක වෙන්න කියලා අපි විශේෂයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේලාටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දහම් හමුවට දහම් කරුණු එකතු කරන්න කියලා. ඉතින් මුලින් අපි පැයක විතර කාලයක් අපේ මාතෘකා ගත කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාවකදී නිතරම අපි මූලාශ්‍රයක් තියාගන්න, එහෙම නැත්නම් මාතෘකාවක්, බුද්ධ දේශනාවක් හෝ ශ්‍රාවක භාෂිතයක්, ප්‍රාමාණික සූත්‍රයක් මාතෘකාවක් තියාගෙන අපි ධර්ම සාකච්ඡා පවත්වන්නේ. මේ දිනවල අප කරගෙන යන මේ සාකච්ඡාවේ මාතෘකාව, තේමාව හැටියට සප්ත විසුද්ධිය තියාගෙන තිබෙනවා. ඉතින් ඒකත් අපිට මේ ගමන, එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අපිට ඒක දායකත්වයක් සපයනවා. මේ සප්ත විසුද්ධි මාතෘකාව: සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි වශයෙන්
නිවන් සාක්ෂාත් කිරීමෙහිලා අප විසින් අප තුල වර්ධනය කරගත යුතු කරුණු 7ක් වශයෙන් එම දේශනාවේදී සඳහන් වෙනවා. ඒවා සම්පූර්ණ කිරීමෙන් අනුපාදා පරිනිබ්බාන කියන අපේ පරමාර්ථය ඉලක්කය සපුරා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඒ කරුණු ඉදිරියෙන් තියාගෙන අපි මේ සාකච්ඡාව කරගෙන යනවා. අපි මේ වන විට සීල විසුද්ධිය ගැන, චිත්ත විසුද්ධිය ගැන, ditthi විසුද්ධිය ගැන, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් මේ සමහර විට මේ 4වෙනි විසුද්ධිය හැටියට සඳහන් වෙන්නේ කාංකා විතරණ විසුද්ධිය. එහෙත් මම පහුගිය අවස්ථාවේ ඊයේ දවසේ අපි අවධානය යොමු කළේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ මග නොමග කියන කාරණේ පිළිබඳව කරන සාකච්ඡාවේදී බොහෝ වෙලාවට මේ මාතෘකාව ඉස්සරහට ගත්තම තමයි මේ කාංකා මතුවෙන්නේ. කාංකා කියන පාලි වචනේ සිංහලට අපිට ගන්න පුළුවන් සැක කියලා. කාංකා, විචිකිච්ඡා, කාංකා, සැක කියලා අපි සිංහලෙන් ගන්න. යම් යම් දේවල් පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව මේ කාංකා ගතිය. විතරණ කියන්නේ එය දුරු කර ගැනීම කියන එකයි. ඒවා තරණය කිරීම, ඉක්මවා යෑම, සැක ඉක්මවා යෑම කියන එක. ඉතින් ඒක නිසා මේකට ප්‍රවේශයක් හැටියට මම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන කාරණේ ඉස්සරහට ගත්තා. ඊයේ සමහර කෙනෙක් මගෙන් ඒක ඇහුවා. පසුව මේ කලින් තියෙන එක ගැන සාකච්ඡා වුණා ප්‍රමාණවත් නෑ නේද කියලා. ඇත්තටම මම ඒක එක්තරා විදියකට හිතලා මතලා කර කාරණයක්. මේ හැම එකක්ම අපි අප තුල ඇති කරගත යුතු කුසලතා. එතකොට ඒකයි ඊයේ මම කිසියම් ක්‍රියාකාරකමක් ඔබට ඉදිරිපත් කරා මතක ඇති දවසේ කමටහන වගේ කියලා. අපි මේ නිවන් දකින්න කරන කියන කටයුතු මොනවද කියලා ටිකක් විමසා බලන්න. දැන් අපි සදාම්මමට යමු. එතකොට අපි මාතෘකාවක් තියාගෙන මේ සදාම් හමුව අපි පවත්වාගෙන යනවා. විශේෂයෙන් මේ දිනවල අප මාතෘකා හැටියට තියාගෙන තියෙන්නේ සප්ත විසුද්ධිය. ඉතින් අපි මේ කීපයක් සාකච්ඡාවට ගත්තා. ඒ අනුව අපි පහුගිය අවස්ථාවේ මග්ගා මග්ග ඥාන දර්ශන කියන කොටසට නැත්නම් ඒ විසුද්ධියට අවධානය යොමු කළා. විසුද්ධි කියන වචනේත් අපි මුල්ම සාකච්ඡාවලදී අවධානයට ගත්තා, අවධානය යොමු කළා. ඒ කියන්නේ පිරිසිදු බව, නිවැරදි බව, උසස් බව කියන තේරුම් තියෙනවා විසුද්ධි කියන වචනේ. අපි අප තුළ ඇති කරගන්නා වූ නිවැරදි බව, පිරිසිදු බව, යහපත් බව, උසස් බව මේ විසුද්ධි කියන වචනයෙන්, විසුද්ධි කියන පාලි වචනයෙන් අදහස් වෙනවා. එතකොට ඒ වචනයෙන්ම නිවනත් අදහස් වෙනවා. මොකද නිවනේ තියෙන්නේ එහෙම නිවැරදි බවක්, පිරිසිදු බවක්. පුද්ගලයා නිවැරදි වෙනකොට, පිරිසිදු වෙනකොට, යහපත් වෙනකොට, උසස් වෙනකොට ඒ తත්වයම තමයි නිවන කියලා කියන්නේ. මේක පිටස්තරින් බාහිරින් පවතින දෙයක් නොවේ. අප තුලම සිදුවන්නා වූ ගුණාත්මක වෙනසක් තමයි නිවන කියලා කියන්නේ. ඉතින් ඒක නිසා නිවන විසුද්ධි නමින් හඳුන්වන බව, නිවන් මඟ විසුද්ධි මග්ග
හැටියට දක්වන බව සතිපට්ඨාන සූත්‍රයේ අපි කලින් මතක් කරා. ඉතින් ඒ විසුද්ධිය, ඒ පිරිසිදු බව, ඒ නිවැරදි බව ඇති කරගන්න උවමනා කරන ආකාර 7ක් විතර තමයි මේ සප්තවිසුද්ධි වශයෙන් දක්වන්නේ. ඉතින් අපි ඊයේ මග නොමග මග්ගා මග්ග කියන කොටසට අවධානය යොමු කළා. එහිදී අප දැනට කරන කියන දේ අපේ පරමාර්ථයේ සාධනය සඳහා කොතෙක් දුරට අදාළ වෙන දෙයක්ද, කොතෙක් දුරට උපකාරී වෙන දේවල්ද කියලා කාරණේ ටිකක් විමසා බලන්න කියන එක තමයි මම ඊයේ මතක් කළේ. ඉතින් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා බලපු බව පෙනී ගියා. ඇතැම් අය මා සමග පෞද්ගලිකව යම් දේ සාකච්ඡා කළා, විමසුවා. ඉතින් මම අද කැමති ඒ දේවල් වැඩි ප්‍රමාණයක් මේ සාකච්ඡාවට එකතු කරගන්න. මොකද ඒ තුල තමයි බොහෝ දෙනෙකුට මේ හතරවෙනි විසුද්ධිය, හතරවෙනි කාරණේ මතුවෙන්නේ මේ කාංකා විතරණ කියන එක. Tamanටම එක්තරා ප්‍රමාණයකට මේවා පිළිබඳව සැක සංකා නැත්තම් අපහැදිලිතා ඇති බව තේරෙනවා. දැන් මම මූලික වශයෙන් ඉදිරිපත් කරායේ තමන් කරන කියන දේවල්, නිවන් සාක්ෂාත් කිරීමෙහිලා කරන කියන දේවල් ගැන නැවත සිතා බලන්න කියලා. මොනවද කරන්න කියලා. ඉතින් එක දෙයක් මට මා සමග සාකච්ඡා කළ මේ යෝගී කෙනෙක් මතක් කළා. තමන් නිතරම මම හිතන්නේ තමන් කරන කාර්යය පිළිබඳව ඇත්තටම කීවේ මූලික වශයෙන් සතිමත් භාවයේ පවත්වා ගැනීම ප්‍රධාන දේ හැටියට කරගෙන යනවා කියලා. සතිමත් බව, සිහිනුවණින් යුක්ත බව පවත්වාගෙන යනවා. එතකොට ඒ සිහිනුවණින් යුක්ත බව හැම විටම හැම මොහොතකම සතිමත් බව පවත්වාගෙන යාම කරනවා. එතකොට තමන්ගේ ඌනතා, අඩුපාඩුකම්, ගැටලු, ප්‍රශ්න තමන්ටම අනාවරණය වෙනවා. අසත්‍යමත් වෙන අවස්ථා, ඒ වෙලාවල් වල සිදුවෙන ප්‍රමාද දෝෂ ඒවා දැක ගන්න පුළුවන් කියලා. ඒ දැක ගැනීමත් සමගම ඒක සකස් කරගෙන යාමටත් හැකියාව ලැබෙනවා කියලා. ඉතින් ඒක දැන් තමන් මේ කරන දේ මොකද්ද? ඒක අදාළද? දැන් අදාළද නැද්ද කියන එක පිළිබඳ මට උත්තරයක් දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ අත් වශයෙන්. මේ යෝගියාටම තේරිලා තියෙනවා. මේ සතිමත් බව පවත්වාගෙන යාම තුළ තමන්ගේ ඌනතා, අඩුපාඩු දකිනවා, කෙලෙස් දකිනවා. ඉතින් ඒක සකස් කරගන්න තමන්ටම පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ඒක කාරණයක්. ඊළඟට මේ ධර්ම මාර්ගයේ අපි කොතනින්ද පටන් ගන්න ඕන කියලා සමහර අය ඔය තියෙන යම් විචිකිච්ඡා සැක සංකා තමයි. කොතනින්ද ආරම්භ කරන්න ඕනේ මොකෙන්ද කියලා. ඉතින් තමන් මේ ධර්ම මාර්ගය පිළිබඳ, නිවන් මඟ පිළිබඳ යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව පිළිබඳ දැනුමක් දැනටමත් තියෙනවා. තමන්ට පුළුවන් දෙයින් ආරම්භ කරන්න. සීලයෙන් පටන් ගන්නවා නම් එතනින් පටන් ගන්න. තමන් හැමතිස්සෙම තමන්ගේ සීලය පිළිබඳව සතිමත් භාවයකින් කටයුතු කරන්න. තියෙන දෙයින් ආරම්භ කරනවානේ. පුළුවන් දෙයින් ආරම්භ කරනවා. දැනට තියෙන දේ පටන් ගන්න. කෙනෙකුට සීලයෙන් පටන් ගන්න පුළුවන්. නිවන් මාගේ අංග සීලාංග ටික දන්නවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා ගත්තොත් මේ අංග නිවන් මාගේ අංගනේ. ඒ වයින් අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ විදිහට මේක උදාහරණයකින්
මං කිව්වත් දැන් අපි ගොඩනැගිල්ලක් හදනකොට නැත්නම් නිවසක් හදනකොට නිවසට අවශ්‍ය සියලුම අංගෝපාංග උපකරණ අමුද්‍රව්‍ය සේරම ටික එකතු කරලා නෙවෙයි අපි නිවස හදන්න පටන් ගන්නේ. යම් ප්‍රමාණයකට අපිට මේ නිවසක් හදනවා මේ විදිහේ කියලා දල සැලැස්මක් ඇතුව ඒ අවශ්‍ය දේ වලින් යම් ප්‍රමාණයක් තමයි අපි ඉස්සර වෙලා එකතු කරගන්නේ. අත්‍යවශ්‍ය දේ මුලින් එකතු කරගන්න. එහෙම කරගෙන ඒක සකස් කරගෙන යද්දි අපිට තේරෙනවා තව මේකට මේවා අවශ්‍යයි මේ දේවල් අවශ්‍යයි කියලා දැනෙනවා. ඉතින් එතකොට ඒ අවශ්‍ය දේ ඒ අවස්ථාවේ එකතු කරගන්න. එකතු කරගෙන ඉදිරියට මේක සකස් කරගෙන යනවා. ඉතින් ඒ විදිහට තමයි මේ නිවන් මාගෙත් ඉදිරියට යන්නේ. ඒ දැනටමත් අපිට මේ සඳහා අවශ්‍ය මූලික දේවල් ටිකක් තියෙනවා. ඒකයි දැන් සීලෙන් පටන් ගන්න පුළුවන් නම් කෙනෙකුට සීල ශික්ෂාවෙන් ඉතින් ඒක කරගෙන යද්දි තමන්ට පුළුවන් තැන බැරි තැන අඩුපාඩුව ඌනතාවේ තමන්ට දැක ගන්න පුළුවන්. මෙන්න මෙතන මගේ අඩුපාඩුව කතා බහේ අඩුපාඩුවක් තියෙනවා. ඒක කොහොමද හදාගන්නේ? වැඩ කලාවේ යම් අඩුපාඩුකම් තියෙනවා. කොහොමද හදාගන්නේ? පුද්ගල සම්බන්ධතාවල අඩුපාඩුකම් තියෙනවා නම් ඒක හදාගන්නේ කොහොමද? ඒක කර බලනකොට ඒ කාර්යය යෙදෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒක ඌනතාවක් තියෙනවා නම් ඒක පිළිබඳ සැක සංකාවක් තියෙනවා නම් අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒක තවදුරටත් කල්යාණ මිත්‍රයා ආශ්‍රය කිරීමෙන් ඒ කාර්යය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මේ මාර්ගේ යන්න පටන් ගන්නවා ආරම්භ කරනවා. ගමනක් යනකොට උනත් එහෙමනේ ගමන ගැන කලින් කියන්න පුළුවන්. මේ ගමන යන්නේ මෙහිමයි මේ විදිහයි කියලා. මේක තමයි පාර මේක තමයි මාර්ගය කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ගමන යන්න ආරම්භ කරා පළවෙනි පියවර තියන්න. තියලා ඔහොම යනකොට තමයි ඒ පාරේ හවල් තැනට ඇවිල්ලා තියෙන. දැන් මේ හැරෙන්න මෙතනින් කොහාට හැරෙනවද කොයි පැත්තට හැරෙනවද කියලා හිතා ගන්න පුළුවන්. එහෙම ඉදිරියට යන්න පුළුවන්. ওই විදිහට අපි මේ ගමන ආරම්භ කරන්න ඕන. ආරම්භ කරනවා කියලා කියන්නේ මේ ප්‍රතිපදාව පුරන්න ඕන. ඉතින් ප්‍රතිපදාව පුරන කෙනා නැත්නම් ප්‍රතිපදාවට පිවිසිගෙන කවුද? දැන් අපි ඒ ප්‍රතිපදාවට පිවිසි පුද්ගලයා හඳුන්වන වචන කීපයක සේක කියනවා, ආර්ය ශාවක කියනවා, යෝගී කියනවා, සෝතාපන්න කියනවා, සුපටිපන්න කියනවා. මේ වචන සමහර විට සංඝ කියන වචනෙත් පාවිච්චි වෙන අවස්ථාවල් තියෙනවා. මේ වචන වලින් කියවෙන්නේ මේ ප්‍රතිපදාවේ පුරණ කෙනා. කොතනින් හරි පටන් ගන්න. සීලෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් කොතනින් හරි පටන් ගත්තා නම් මේ ධර්ම මාර්ගයේ යන්න එයා මේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්ම මාර්ගයේ තමන් ළඟ දැනට තියෙන දේවලින් ආරම්භ කරන්න. හුඟක් දේවල් කියවන්න ඕන නැත්නම් හුඟක් සූත්‍ර දැනගන්න ඕන ආදී වශයෙන් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඒක ඉදිරියට යනකොට තමන්ට නොදැනෙන දේ අවශ්‍ය දේ සාකච්ඡා කරලා ගන්න පුළුවන්. තව ටිකක් හොයා ගන්න පුළුවන්. ඉතින් අපි සීලේ පැත්තෙන් ගත්තොත් අපි උත්සාහ කරන්න ඕන අර සාමාන්‍ය ජීවිතේ තුල මේ සීලය කියන එක පවත්ව ගන්න. අපි දැනට හුරු පුරුදු වෙලා තියෙන විදිය ගත්තොත් දැනට අපි සාමාන්‍යයෙන් හුරු පුරුදු වෙලා තියෙන්නේ මේ උපෝසත සීලයක් වගේ දෙයක් පවත්වගෙන යන්න.
මේ ධර්ම මාර්ගයේ අදි සීලය උපෝසත සීලයක් හැටියට වගේ පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඒක සාමාන්‍ය දෛනික ජීවිතය තුළ ඒ සීලය පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දෛනික ජීවිතේ කතා බහ, වැඩ කටයුතු, පුද්ගල සම්බන්ධතා, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, යම් යම් තනතුරු වගකීම් දැරීම් කටයුතු කරන අවස්ථාවේ ඒ තමන්ගේ ආචාර ධර්ම පද්ධතිය තුළ තමන් පවතින. ඒකට හොඳ සතිමත් බවක් අවශ්‍යයි. සිහිනුවණකින් යුක්ත වෙන්න ඕන. ඉතින් එහෙම පටන් ගන්න පුළුවන් අපිට. මේ පැත්තේ. දැන් මම මගේ ධර්ම මාර්ගයේ යනවා. ඒක පිටට පෙන්නන දෙයක් නෙවෙයි, ප්‍රසිද්ධ කරන දෙයක් නෙවෙයි, එහෙම අවශ්‍යත් නැහැ. තමන් ඒ කාර්යය කරගෙන යනවා. ඒකට සීලෙන් කෙනෙකුට පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධියෙන් ආරම්භ කරන්නත් පුළුවන්. කිසියම් කමටහනක් අරගෙන ඒක දවසේ කිසියම් කාලයක් ඒකට යොදාගෙන ඒ කමටහන වඩන පිළිවෙලකට එහෙම එන්නත් පුළුවන්. ප්‍රඥා මාර්ගයෙන් ආරම්භ කරන්නත් පුළුවන්. විදර්ශනා පැත්තෙන් අපි දැන් ඒවත් සාකච්ඡා කරලා තියෙනවා. මේ හැම දෙයකම යථා ස්වභාවය දකිමින් දෛනික ජීවිතේ කටයුතු කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඕවා මිශ්‍රව කරගෙන යන්නත් පුළුවන්. කොහොම නමුත් අපි කරන්නේ සීලයට හෝ සමාධියට හෝ ප්‍රඥාවට අයිති කිසියම් ක්‍රියාකාරකමක් තුලින් අපි මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වීමක් කරන්නේ. ඒක නිසා අපි හුඟක්ම හොඳයි අපි නිතරම මූලිකත්වයේ දෙන්නේ මේ සතිමත් භාවයට. සතිය පැවැත්වීමේ ක්‍රියාවලිය තුලින් තමයි අපිට ඔය සීලේ පැත්තට ගියත්, සමාධියේ පැත්තට ගියත්, ප්‍රඥාව පැත්තට ගියත් සතියෙන් තමයි අපිට ආරම්භ කරන්න වෙන්නේ. සිහිනුවන පවත්වාගෙන ගැනීම තුලින්. ඒකත් අපි නිතරම මතක් කරලා තියෙනවා. එක තැනක හුදකලාව පිරිසෙන් වෙන් වෙලා නිශ්ශබ්ද වෙලා ගත කරන කාලයට වැඩි නැඹුරුතාවයක් දක්වන්න උවමනා කරන්නේ නැහැ. එහෙම කාලයක් ගන්න පුළුවන් නම් ඒක ගත්තට කමන්නේ. අර ඒකෙන් ලැබෙන විවේකයට හුඟ දෙනෙක් මනාපයි, කැමති. ඒක නිසා එවැනි කාලයක් ගත කරන්න වැඩි රුචියක් දක්වනවා. නමුත් ඒක ලැබෙනව නම් විතරයි. ඒක හැමෝටම එක විදිහට ජීවිතේ එහෙම ලැබෙන්නේ නැහැ. විවේකයෙන් ගත කරන්න, විශ්‍රාමයෙන් ගත කරන්න, පිරිසින් ඈත් වෙලා ඉන්න එහෙම ලැබෙන්නේ නැහැ. මොකද එහෙම ලැබෙන ඇත්තෝ ඒක පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් අපි හුඟක් පුරුදු පුහුණු වෙන්න ඕන දෛනික ජීවිතේ වැඩ කටයුතු අපි ඔය සතිපට්ඨාන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සම්පජාන සති කියන කොටසෙදි පෙන්නලා දීලා තියෙන්නේ එදිනෙදා වැඩ. දැන් එදිනෙදා වැඩ කිව්වම සාමාන්‍යයෙන් අපිට දල කාලසටහනක් තිබුණට දවසේ මේ වැඩ කරනවා කියලා ඒ කාලසටහනත් අනිත්‍යයි. ඒක ඒ විදිහටම පවතින්නේ අපිට කාලසටහන ඇතුලේ විවිධ වැඩ කටයුතු යෙදෙන්න පුළුවන්. ඒක නිසා ඕක හරියටම කිව්වොත් එනේන තමා යොමු වෙන හැම ක්‍රියාකාරකමේදීම සතිමත්ව කටයුතු කිරීම. සතිය උපද්දා ගැනීම. ඉතින් එතන අර මූලික ආචාර ධර්ම පද්ධතියට එකඟව කටයුතු කරනවා. ඒ වගේම ඒ දේ තමා යෙදෙන දේ, තමා කරා පැමිණෙන දේ ධර්මානුකූලව තේරුම් අරගෙන එහි ගැටෙන්නේ සමග ගැටෙන්නේ නැතුව එහි යම් දුෂ්කරතා පවතිනවා නම් ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව පහසුකම් තියනවා නම් ඒවත් සමග ඇලෙන්නේ නැතුව යම් ආකාරයක සිහිනුවණක් පවත්වා ගනිමින් නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්න පුළුවන්.
ඉතින් ඒ විදිහටයි මේ දෛනික ජීවිතයේ සාමාන්‍ය දිනදා ජීවිතයේ කටයුතු වලදී තමයි අප මේ ගුණාත්මක භාවය පවත්වන්නේ. ඒක නිසා මේ දැන් කරන වැඩක් මිසක අපි මේ ධර්මයේ ඉගෙනගෙන අවබෝධ කරගෙන හිතානිද්ද දවසක ඉදිරි දවසක ආරම්භ කරන වැඩක් පටන් ගන්න වැඩක් නොවේ මේ ධර්ම මාර්ගය යනවා කියලා කියන්නේ. මේ දැන් වර්තමාන මොහොතේ තමයි අපි දහම තුල පිහිටලා කටයුතු කරන්නේ. ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන්නේ. ඉතින් ওই විදිහයි ඔය අපේ ප්‍රතිපදාව ආරම්භ කිරීම. ඉතින් හුඟක් අය මේ දේවල් පිළිබඳව නොඑක් සාකච්ඡා මා සමග කළා. ඉතින් ওই විදිහට අපි මේ ධර්ම මාර්ගයට අදාළ ප්‍රශ්න ගැටලු මතුවලා ඒ කොහොමදත් මේවා සාකච්ඡා කරනකොට ඉතින් තවත් විශේෂයෙන් හුඟ දෙනෙක් විමසපු කාරණයක් තමයි මේ අපි කරන මේ මම ඊයේ මතක් කරේ මොනවද කරන කියන දේවල් දහමට අනුව දැනට කරන්නේ මොනවද කියලා. ඉතින් හුඟක් අය මේ අපි කරන පුණ්‍ය කටයුතු මේවට දායක වෙන්නෙම නැද්ද කියන කාරණේ විමසුවා. නමුත් මම හිතනවා මම ඊයේ ඒක ටිකක් පැහැදිලි කළා කියලා. පුණ්‍ය කටයුතු අපි පැත්තකින් තියනවා අයින් කරනවා නෙමෙයි. ඒවා අපි මේ ජීවිතේ දී අපි කරනවා අපිට කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ දේවල් අපි කරනවා. නමුත් කුසලයේ වැඩිවීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. මොකද අපි මේ පුණ්‍ය කටයුතු වලට නැඹුරු වෙලා ඒ පැත්තට ගියාට පුණ්‍ය කටයුතු වල ස්වභාවය තමයි කුසලය වැඩෙන්නේ නැහැ. එතන පිනවීමක් තියෙනවා. සතුටක් තියෙනවා, ප්‍රමෝදයක් තියෙනවා. සුබ සාධනයක් සිද්ධ වෙනවා. ඒවා නරක දේවල් නෙවෙයි. යහපත් දේවල් කිරීමෙන් ලබන සතුට, සන්තෝෂය, ඒ වගේම පුද්ගලයාගේ සමාජයේ පරිසරයේ සුබ සාධනය වෙනුවෙන් අප කරන කටයුතු ඒවා නරක නැහැ. ඒවා කළ යුතුයි. ඒවා අපේ යම් තාක් ප්‍රමාණයකට ඒවා සිද්ධ කිරීම වැරද්දක් නැහැ. එහෙත් ඒ කටයුත්තට වැඩියෙන් නැඹුරු වුණාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පිරීම විදර්ශනා වැඩිීමේ කාර්යයට ඒක අතපසු වෙන්න පුළුවන්. විතරක් නෙවෙයි සමහර විට මේ ඒ පුණ්‍ය කටයුතු වලින් ලබන වින්දනය අපි ඒකට කියන්නේ සතුට නැත්තම් වින්දනය කියලා. ඒට නැඹුරු වෙන්නේ ඒක උපාදාන කරගන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ එකක් තමයි අර ඊයේ පුබ්බේච කත පුඤ්ඤතා කියන කාරණේ මතුවලා ආවා. අපි කලින් කරපු කියපු දේවල් යහපත් දේවල් වලින් දැනට අප ලබාගෙන තියෙන මේ වටිනා අවස්ථාව වටිනා දේවල් අපිට ජීවිතේ ධර්ම මාර්ගයේ යන්න නිවන් සාක්ෂාත් කරන්න මේ භව නිරෝධය කරගන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අපි කලින් කරපු පින් නිසා නේද මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ කියලා සමහර ඇත්තෝ මේ ඇහුවා. අපි ඔව් කියමු. ඔව් කලින් කරපු පුණ්‍ය කටයුතු නිසා අපිට එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි ඒක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. මේ හොඳ බුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් ඇහැ කන නාසය දිවකය මේවයි වුණතා නැතුව අපි ජීවත් වෙනවා නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා නම් ධර්ම මාර්ගයේ යන අවස්ථාව සැලසීලා තියෙනවා නම් ඒ වගේම කල්යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච දේවල් ගැන අපි සතුටු වෙමින් උද්දාම වෙමින් අපි මෙහිම මේ වගේ වටිනා දේවල් අපිට ලැබිලා තියෙනවා. අපි පින්වන්තයි. අපි ඉස්සර පින් කරලා තියෙනවා කියලා ඒ ගැන සතුටු වෙමින් ඉඳීම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් මේ නිවන් මඟට ආධාරකයක් වෙන්නේ නැහැ. ඒ දේ භාවිතයට ගන්නවා.
ඔය ලැබිච්ච හැම දෙයක්ම මේ නිවන් මඟට ආධාර කරගන්න ඕන, උපකාර කරගන්න ඕන. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක හරියට අර ගයක් හදන්න අවශ්‍ය කරන දේවල් එකතු කරගත්තම දැන් මේ ගේ හදන්න හැම දෙයක්ම තියෙනවා කියලා සතුටු වෙලා මදිනේ. ඒක පටන් ගන්න ඕන. බිම සුද්ධ කරලා ඒකේ පදනම සකස් කරලා මේක පුරන්න ඕන, ආරම්භ කරන්න ඕන. ඒකයි සීක ජීවිතයේ ස්වභාවය. ඉතින් පුණ්‍ය කටයුතු සමහර විට අපිට මේ ජීවිතේ බාධා අඩු කරන්න උදව් උපකාර සඳහා හේතු වේ. උපකාරී වේ. ඒ වගේම තවත් මේක ගැන විමසීමක් කරා මේ අපිට මේ ජීවිතයේදී නිර්වාණය සාක්ෂාත් කරන්න නොහැකි වුණොත් මේ භවගාමී තත්වයේ යහපත් කරගන්න අපි කරන පින් උපකාරී වෙනවා නේද? ඒ නිසා පුණ්‍ය කටයුතු වලට තියෙන මේක අඩු පුණ්‍ය කටයුතු වලට තියෙන නැඹුරුව අඩු කරන්න අවශ්‍ය නැහැ නේද කියලා. නමුත් පුණ්‍ය කටයුතු අපි සාමාන්‍යයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පිරීම ආරම්භ කරලා තියෙනවා නම් අපේ යතින් පවක් කුසලයක් කෙරෙන්නේ නැහනේ. ඒක නිසා විශේෂයෙන් මේ සසර ගැන හිතාගෙන පින්කම් කරන එක මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනෙට ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපිට ලැබිලා තියෙනවා ඒ ලැබුණ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් සීල සමාධි ප්‍රඥා පුරණ එක තමයි කළ යුත්තේ. ඉතින් තවදුරටත් මන්දෝත්සාහී ගතියක්, සැක කරන ගතියක්, සංකා ගතියක්, කාංකා ගතියක් තමයි එකෙන් පෙන්නන්නේ. අර මේ ජීවිතේදී මේ කටයුත්ත කරන්න බැරි වුණොත් කියන තැනට ඇවිල්ලා තියෙනවා සමහර අය. මේ ප්‍රශ්න වලින් අපිට පේන්න තියෙන්නේ ඒක. බැරි වුණොත් අපිට අපි කරන පින් සසරට උපකාරී වෙනවා නේද කියලා. ඔය වගේ එක්තරා නිකන් තර්කානුකූල තර්කයට බර අදහසක් ඒක. නමුත් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. මේ ජීවිතේදී කොහොමටත් දුෂ්චරිත පාප අකුසල දේවලින් මිදී සිටීම මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණ ගමන්ම සිද්ධ වෙනවා. එහෙනම් අමුතුවෙන් මේ අවස්ථාව පුණ්‍ය කටයුතු සඳහා බැර කිරීම, මේ ලැබුණු අවස්ථාව ඒ පැත්තට බැර කිරීම, ඒ පැත්තට යොමු කිරීම සුදුසු මදි. මේක මේ ලැබුණු අවස්ථාව මේ වැඩේටම යොදාගත යුතුයි. මේ ලැබිලා තියෙන අවස්ථාව බැලුවොත් තවදුරටත් පින් කර ඉන්න ලැබුණු අවස්ථාවක් හැටියට හිතන්න හොඳ නැහැ. මේ අවස්ථාව කුසලයේ වැඩිම සඳහා ලැබිච්ච අවස්ථාවක්. ඒක නිසා ඒ වැඩේට යොදා ගන්න එකයි සුදුසු. අපි දන්නවා සමහර අපිට ලැබෙන අවස්ථා අපිට ලැබෙන්නේ කිසියම් කටයුත්තකට, කිසියම් කාර්යයකට. ඉතින් ඒ ලැබෙන අවස්ථාව තේරුම් අරගෙන ඒ කාර්යය නොයදෙනවා නම් ඒක ඉතින් සුදුසුමද? ඒක යෝග්‍ය නැහැ. ඉතින් ඔය විදිහට මේ ධර්ම මාර්ගය යන ඇත්තම යම් සැක සංකාවල පසු වෙන බව අපිට මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලින් පැහැදිලි වෙනවා. ඉතින් මම හිතන්නේ ගොක් අය මේ අපි ධර්ම සාකච්ඡා ආදී දේවල් කරන නිසා, පොතපත ලියන නිසා ඒ වයිදී මේ ගොක් ඒවා පළමුවෙන් මේවා කියවලා මේ දැනුම සම්පූර්ණ කරගන්න ඕන. ඒක අවසන් කරලා තමයි මේ මාර්ගයට යන්න ඕන කියන වගේ අදහස් සමහර ඇත්තන්ගේ තියෙනවා. එහෙම නැහැ. තියෙන දෙයින් පටන් ගමු. තියෙන දැනුමෙන් පටන් ගමු. කරගෙන යද්දි අකණ්ඩව වීරියෙන් උත්සාහයෙන් කරගෙන යද්දි අපිට පුළුවන් වෙනවා තව ඌනතා අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න. ඒවා ඇත්තටම සකස් වෙනවා.
සකස් වෙනවා. Taman ඒකේ යෙදිලා ඉදිරියට යනකොට Tamanටම ඒකේ ඌනතාවය පේනවා, අඩුපාඩුව පේනවා. ඒක හුඟක්ම මේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්ම හුඟක්ම යමක් සාකච්ඡා කරන්න අවශ්‍ය නැති වෙනවා ටිකක් ඉස්සරහට යනකොට. අර මම උදාහරණයකට කිව්වේ දැන් ගයක් හදන්න ආරම්භ කරලා ඒ වැඩේ පටන් අරගෙන ඉස්සරහට යනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා දැන් මෙන්න මේක අඩුපාඩුයි. මේකෙන් කොච්චර අවශ්‍යද? ඉතින් අපිට මේක සම්පාදනය කරගන්න ඥානයක් දැනුමක් එනවා. ඌනතාවය අපිට පේනවා. අඩුපාඩුව පේනවා. වෙනස් කරගත යුතු දේ පේනවා. සකස් කරගත යුතු දේ පේනවා. හැබැයි ඒක පේන්නේ වැඩේට බැස්සම. ඉතින් ඒක නිසා වැඩේට බහින්න ඕන. ඒකේ යෙදෙන්න ඕන. ඒකයි තියෙන්නේ. මේක සුවිශේෂ කරගන්නත් එපා. සාමාන්‍ය විදිහට මේක ඉදිරියට යනවා නම් තමයි වඩා සුදුසු. සාමාන්‍ය විදිහට කියලා කියන්නේ සාමාන්‍ය දෛනික ජීවිතේ දහමට අනුව ගෙනියන්න උත්සාහ කරන්න. සීනුවණින් යුක්ත වෙන්න, වීර්යවන්ත වෙන්න, ඒ විදිහට. ලෞකික හුඟක් දේවල් අඩු කරගන්න, අවම කරගන්න උත්සාහ කරා. මම ඊයේ අර එක්තරා කතාවක් කිව්ව නිදර්ශන කතාවක්. ඒක සමහර අය හොඳට ගැඹුරින් තේරුම් අරගෙන තිබුණා. දැන් ඒ තරහ අනුභව කිරීමෙන් ජීවත් වෙන යකේ. ඒ කතාවක් අපි කිව්වා. ඉතින් එයාට ආහාර ලැබෙන්නේ කවුරු හරි තරහ වුණොත් තමයි. කේන්ති ගත්තොත් තමයි ඒ තරහ ලැබෙන්නේ. ඉතින් මේක ඊට වැඩිය ගැඹුරින් දැකපු අය හිටියේ. මේ අපි අපේ කෙලෙස් වලට අනුග්‍රහය දක්වනකොට තමයි මේ ගැටලුව පැන නගින්නේ. මේ දුක කියන එක පැන නගින්නේ. අපි අපේ කෙලෙස් වලට අනුග්‍රහය දක්වන්නේ නැත්තම් ඒක වැඩි කරන්නේ නැත්තම් මේ දුක කියන එක එන්නේ නැහැ. ඉතින් මේ දුක සහ මේ කෙලෙස් දැකලා තියුණා. ඒක හොඳයි. මම මේ නිදර්ශන කතාව ඉදිරිපත් කරේ මේ චින්තාමය ඥානය ඇති කරගන්න ටිකක් හිතන්න මේවා ගැන. ඉතින් සමහර අයට ඒක වැටහිලා තිබුණා. අපි මේ අපේම කෙලෙස් වලට අනුග්‍රහය දැක්වීම නිසා මේ දේ සිද්ධ වෙනවා කියලා. ඉතින් අන්න ඒක තමයි අයින් කරගන්න ඕන දේ. අපි මේ කෙලෙස් වලට අනුග්‍රහය දක්වනවා. අපේම තියෙන ඌනතා අඩුපාඩු වටා කැරකි ඉන්නවා. අපි ඒවා අයින් කරන්න උත්සාහ කරන්නේ. අර මේ පෘථුවියේ තියෙනවානේ තමන් වටා කැරකෙමින් සූර්යයා වටාත් කැරකෙන ලක්ෂණයක් තියෙනවලුනේ. ඉතින් හුඟක් අය තමන්ගේ කෙලෙස් වටා කැරකි ඉන්නවා වගේම අනිත් අයගේ කෙලෙස් වටෙත් කැරකෙනවා. අනිත් අය වටත් කැරකෙනවා. තමන්ගේ මමත්වයේ ගොඩනගාගෙන තමා වටා කැරකෙනවා. ඊළඟට අනිත් අය වටෙත් කැරකි අනිත් අයගේ අඩුපාඩුකම් හරි මොනවා හරි විශේෂත්වයන් හරි හොඳ හරි නරක හරි අල්ලගෙන ඒ වටා කැරකෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ ලක්ෂණ ඒක අත්හරින්න ඕනේ. ඒක තමන්ගේ අඩුපාඩුකම ඌනතාවය ඒක අත්හැරලා දාන්න. තමන්ගේ තියෙන ගුණය, සිල්වත්කම, ගුණවත්කම ගැන උනත් උපේක්ෂා වෙනවා මිසක ඒක මමත්වයෙන් ගන්න අවශ්‍ය නැහැ. එහෙමයි මේ ගමනේදී. ඊළඟට අනිත් අයගේ හොඳ හරි නරක හරි ඒකත් අල්ලන්න ඕනේ. අනිත් අය වටා කැරකෙන්න ඕනේ. අනිත් අයගේ ජීවිතය අය යම් ආකාරවලින් පවත්වගෙන යයි. අපි සහ ඒ අය අතර යම්කිසි සබැඳියාවක් තිබෙන බව ඇත්ත. නමුත් අප ඒගොල්ලන්ගේ හොඳ හෝ නරක දැඩිව ගැනීම අවශ්‍ය නැහැ.
අඩුපාඩුවක් තියෙනවා නම් ඒක කියලා දෙන්න පුළුවන්. හොඳක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න අතහිත දෙන්න පුළුවන්. නමුත් අප නිතරම අපදිහා බැලීමයි සුදුසු. එතකොට තමයි මේ මාර්ගය අපිට හරියට පැහැදිලි වෙන්නේ. ඉතින් ওই විදිහට අපි මේ ධර්ම මාර්ගයේ යද්දී බොහෝ දෙනාට මේ තවමත් සැක සංකා තියෙන බව මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලින් අපිට පැහැදිලි වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒව දුරු කරගන්න මේ සාකච්ඡා මණ්ඩපයේ අවස්ථාවක් කරගන්න ඕනේ. ඒ වගේම පෞද්ගලිකව සාකච්ඡා කරලා තමන් යන ගමනේදී හුඟක්ම හොඳයි. මම ඊයේත් මා සමග සාකච්ඡා කළ කීප දෙනෙකුට ඒ කාරණේ මතක් කළා. තමන් මේ මාර්ගයේ ඉදිරියට යන්න ආරම්භ කරපුවාම එතෙන්දි තමන්ට ඇති වෙන ගැටලුව ප්‍රශ්නය සාකච්ඡා කරේ. ඒක යෝනිසෝ මනසිකාර කළොත් තමන්ටම ඒක සමහර විට ඒකට උත්තරයක් සපය ගන්න බැරි නෑ. දහමට අනුව හිතුවොත් මම මේ වෙලාවේ කළ යුත්තේ මොකද්ද කියලා පොඩ්ඩක් මම මේක දහමට අනුව හිතලා බලන්න ඕන කිව්වොත් එහෙම හිතලා බැලුවොත් තමන්ට මේක හොයාගන්න බැරි නෑ. පුළුවන් වෙනවා. ඊටත් අමතරව ඕනනම් ඒක කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මේකෙදි වඩා සුදුසු දේ කුමක්ද කියලා. එහෙම නැත්නම් ගැටලුවක් පැන නැගුණොත් ඒක කතා කරන්න පුළුවන්. මේ විදිහට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී තමන් උපයා ගන්න දේ නැත්නම් තමන්ට ඇති වෙන ගැටලුව අපහැදිලිතාවයේ තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට තමන්ට මේ ගමන බොහොම වේගයෙන් පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් හුඟක් අය අනිත් අය ගැන ටිකක් හිතන බව, වද වෙන බව අපිට පේනවා. ඉතින් අනිත් අය ගැන හිතන්නේ නැති එක, වද වෙන්නේ නැති එක නිකන් තමන්ගේ ආත්මාර්ථකාමී බවක් වගේ සමහර අයට හැඟෙනවා. ඒ ඔය තියෙන එක කාංකාවක්, සැකයක් ඔය. අපි ගැන විතරක් හිතාගෙන අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. අනිත් අයත් මේකට යොමු කරගන්න ඕන නේද ආදී වශයෙන් කියලා. ඉතින් ඒකට අපි කියන්නේ ඕ කියලා තමයි අපේ ශාසනය කියන්නේ. අනිත් අයත් යොමු කරගන්න ඕන කියන එක ඕන නේද කියලා ඇහුවොත් අපි ඒකට කියන්නේ ඕ කියලා තමයි. නමුත් මේ අනිත් අය යොමු කර ගැනීමේ කාර්යයේහිලා තමාගේ කටයුත්ත ප්‍රමාද කරගන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලම තියෙනවා. බුද්ධ දේශනාවක් මේ අපිට හමු වෙන ඔය ධම්මපදේ තියෙන හුඟ දෙනෙක් දන්න කෘතියක් ධම්මපද. අත්ත දත්තම් පරත්තේන බහුනාපි නහාපයේ කියලා. එතන අත්ත දත්ත පරත්ත කියලා දෙකක් පෙන්වනවා. අත්ත දත්ත කියන්නේ අර තමන් ධර්ම මාර්ගයේ යන ගමන. තමාගේ අභිවෘද්ධිය පිණිස කරන කටයුතු. සීල සමාධි ප්‍රඥා ගුණ පිරීම. කාමය අතහැරීම මේ වගේ දේවල්. ඊළඟට පරත්ත කියලා කියන්නේ පරාර්ථය කියන එක. අත්ත දත්ත කියන්නේ ආත්මාර්ථය නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන දේ. එතකොට පරත්තම් අනිත් අයගේ කාර්ය කරන්න ගිහිල්ලා අත්ත දත්තම් බහුනාපි නහාපයි. තමන්ගේ ගමනට බාධාවක් නොගත යුතුයි කියලා කියනවා. ඒ මොකද මේ කටයුත්ත මොකද්ද මේ කටයුත්ත කියන්නේ? මේ සීල සමාධි ප්‍රඥා ගුණ පිරීම. එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කිරීම කියන එක තමා විසින් කළ යුතු දෙයක්. තමාගේ කාර්යයක්. ඒක අත්යක්. තමා විසින් ගේ යහපත පිණිස කරන දෙයක්. තවත් විදිහකින් කිව්වොත් තමාගේ විමුක්තිය, තමාගේ ගැලවීම පිණිස කරන දෙයක්. ඒක වෙන කෙනෙකුට ඒක කරන්න බෑ.
ඉතින් වෙනත් අයගේ ලෞකික වැඩ හෝ අධ්‍යාත්මික වැඩ වලට අපේ කාලය වැඩිපුර යොමු කළා අපේ කටයුත්ත මගහරවා ගත්තොත් ඒක මේ ආර්ය ප්‍රතිපදාවේදී සුදුසු නැහැ. ඒ නිසා අත්තානමේව පඨම පළමුවෙන් තමන් මේ මාර්ගයේ ගමන් කරන්න ඕන නිතරම අතඤ්ඤ මනුසාසෙය ඉඩකඩක් වෙලාවක් අවස්ථාවක් තියෙනවා නම් ඒක අනිත් එක්කෙනාටත් යම් කිසි උදව්වක් කරාට කමක්. නමුත් හුඟ දෙනෙක් තමා වටා ඉන්න අය තමාට මේ ලෞකික ජීවිතයේදී මුණ ගැහිච්ච අය අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවෝ ඥාතීන් යාළු මිත්‍රයෝ එයා ගැන මේ පමණ ඉක්මවා වද වෙන ගතියක් තියෙන බව පේන. ඒක කෙලින්ම පලිබෝධයක් වෙනවා. ඒක බුදුහාමුදුරෝ ඥාති පලිබෝධ කියලා කියලාම තියෙනවා. ඒ ඥාති පලිබෝධය හුඟ දෙනෙක් ඇති කරගෙන තියෙන බව ඒ පිළිබඳව කිසියම් සංකාවක් තියෙන බව පේන. නිකන් අකෘතඥයි වගේ කියන හැඟීමක් ඇතැම් අයගේ හිතවල එහෙම සංකාවක් තියෙන. කාංකාවක්. සැකයක්. නෑ එහෙම අපි අකෘතඥ බවක් නැහැ. ඒගොල්ලෝ අපිට උදව් උපකාර කරලා තියෙනවා. අපි ඒක ගෞරවයෙන් සිහි කරනවා. පුළුවන් අවස්ථාවක අපි ඒ අයට ලෞකික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලොන්ට අපි උදව් කරනවා. හැබැයි ඒ ක්‍රියාකාරකම ඉතින් ලෞකික වශයෙන් අපි උදව් උපකාර කරන්න ගිහිල්ලා හෝ ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න ගිහිල්ලා හෝ තමන්ගේ කාර්යය තමන්ගේ ගමනට බාධා කර නොගත යුතුය. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඒක අපි නිතරම මතකයේ තියාගන්න ඕන. මොකද මේ ඒ කටයුත්තේ අනිත් අය වෙනුවෙන් මේ යෙදීම දරන ලොකු ප්‍රයත්නයේ නිවන් මඟට දායකත්වයක් සපයන්නේ නැහැ. ඒක හුදෙක් ලෞකික වැඩකට දායක වීමක් පමණයි. ඒවා සීමා සහිත කරගන්නවා. තාම සීමිත. ඉතින් සමහර ඇත්තෝ සීමා සහිත කරන්න බෑ සමහර දේවල් කියලා එහෙම තර්කත් කරනවා. බැරි නෑ ඉතින් දැන්. තමන් වගකීම් වලින් බැඳිලා ඉන්නවා සමහර වෙලාවට දූ දරුවෝ වෙනුවෙන්. දෙමව්පියෝ නම් තවම දෙමව්පියෝ හැටියට කටයුතු කර නැත්තන්ට තාම කිසියම් ආකාරයක වගකීමක් තියෙනවා. ඒ කාර්යයේ යෙදෙන්න ඕන අපි සිහිනුවණින් මේවා මේ අපේ ජීවිතයේ යෙදිච්ච කාර්යයන් අපි මේවා කරනවා. බැඳීමක් නැතුව ඒවා කරන්න පුළුවන් අපිට. ඒවා ගැන ලොකුවට වද වෙන්නේ නැතුව. ඕනවට වැඩිය නිකන් ලෝකේ කරන්නන් වාලේ කරන දේවල් කරන්න ගියාම ඒ වයින් පමණ ඉක්මවා තමන් වෙහෙසටපත් වෙනවා. දැන් දූ දරුවන්ට උනත් ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයකුත් තියෙන සමයේ දායජ්ජං නීයාදෙන්ති කියලා දෙමව්පියෝ ගැන කියනකොට. ඉතින් ඒගොල්ලෝ ක්‍රමයෙන් කායිකව මානසිකව වර්ධනය වෙනකොට ඒ අයගේ ජීවිතවල වැඩ කටයුතු ඒ අයට බාර දීම, පැවරීම තමයි දායජ්ජං නීයාදෙන්ති කියන්නේ. එතකොට ඒගොල්ලෝ ස්වාධීන වෙලා ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලෝ කරගෙන යනවා. එහෙම නැත්නම් දිගටම ඒක බාරගෙන ඒගොල්ලන්ගේ ස්වාධීනත්වයට අවස්ථාව නොසලසා කටයුතු කරොත් ඒක පෙරලා මව්පියන්ට බාධාවක් වෙනවා. එතකොට කොහොමටත් තමන්ගේ ගමන යන්නේ ඒක කිසියම් ආකාරයක පලිබෝධයක් අවහිරයක් බාධාවක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා හැමදේෙම මිදෙන්න ඕන. අත් මිදෙනවා කියලා කියන්නේ නිකන් දමල ගහලා පැත්තකට වෙනවා කියන අදහස වගේ එකක් නෙමෙයි. ඒකේ ස්වභාවය අවබෝධ කරගෙන එහි පැවැත්මට ක්‍රමයෙන් ඉඩ දීලා තමන් පළමුවෙන් මනසින්ම ඒකෙන් ඉවත් වෙන්න ඕන. දෙවනුව ක්‍රමයෙන් ඒ පුද්ගලයාගෙන් වස්තුවෙන් ද්‍රව්‍යයෙන් භාණ්ඩයෙන් ඒකිනුත් ක්‍රමයෙන් අපිට අයින් වෙන්න පුළුවන්. 100% ඉවත් වෙන්න බැරි දේ
අපි කරන්නේ ඒක මනසින් 100% ඉවත් වෙන්න පුළුවන්. නමුත් හුඟක්ම අය මනසින් ඉවත් වීම වෙනුවට ගතින් නැත්නම් සම්බන්ධතාව වලින් ඉවත් වීම කියන පැත්ත තමයි හිතලා තියෙන්නේ. නමුත් ධර්ම මාර්ගයේදී හුඟක්ම අපි පෙන්වන්නේ මේ මාර්ගය මග නොමග කියන දේ අපි කතා කරා මග්ගා මග්ග කියන දේ. අපේ ධර්ම මාර්ගයේදී හුඟක්ම තියෙන්නේ ගතින් ඉවත් වීමට වඩා සිතින් ඉවත් වීම. ඒ සිතින් ඉවත් වීම කියන එක නිකන් අමතක කිරීමක් වගේ දෙයක් නෙවෙයි මේ අදහස් කරන්නේ. අවබෝධ කරගෙන මේවයි යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඇත්ත తත්වයේ තේරුම් අරගෙන හැබැයි తත්වය වටහාගෙන මේවා කෙරෙහි තියෙන මේ තණ්හා මාන දිට්ඨි නැත්තම් මේවා වටා කැරකෙන ගති එයින් අයින් වෙනවා. ඒවා තමයි අයින් කරගන්නේ අපි. ඉතින් ඒ විදිහටයි මේ මාර්ගය මග. ඉතින් සමහර දේවල් වලින් ඉවත් වෙන්න ගියාම ওই විදිහේ නිකන් ඇතුළතින් යම් සැක සංකා ඇති වෙනවා. අපි මේ වැරද්දක්ද කරන්නේ, නොකටයුත්තක්ද කරන්නේ, අයහපත් දෙයක්ද කරන්නේ, අකෘතඥ වෙනවද ආදී හැඟීම් ඇති වෙනවා. ඉතින් ඒවා තමයි ඔය සැක සංකා, කාංකා, සැක, විචිකිච්ඡා කියලා අපි උවට කියනවා. එහෙම නෑ. ඒවා දුරු කරගන්න ඕනේ. එහෙම දෙයක් මෙතන නැහැ. අපි මේ මාර්ගයේ යන්න ඕන. ඉතින් මම ඔය මූලික වශයෙන් අද මේ හුඟක් දෙනකොට ඇති වෙලා තියෙන යම් සැක සංකා පිළිබඳව සාකච්ඡා කරේ. පුණ්‍ය කටයුතු ගැන ඒ වගේම තමා අවට ඉන්න පිරිසත් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව කොතනින්ද අපි ආරම්භ කරන්නේ ධර්ම මාර්ගේ, අපි මේ කරන කියන දේවල් නිවනට අදාළ වෙනවද නැද්ද ආදී සැක සංකා නැත්නම් එවැනි ප්‍රශ්න මතුවලා තිබුණා. ගොඩක් අයට ඉතින් ඒවා ඒ අයගෙන් ඒ අය ඉදිරිපත් කරා මම සාරාංශ වශයෙන් ඔය මතක් කරේ. ඉතින් අපි වෙනද වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි කාලය තවදුරටත් මේ මග්ගා මග්ග සහ කාංකා විතරණ කියන දෙකට අදාළව විශේෂයෙන් Tamanට මොනවා හරි සැක සංකා තියෙනවා නම් Taman මේ යන ධර්ම මාර්ගයේ අනුගමනය කරන ප්‍රතිපදාවේ ඒවා නිසැක කරගන්න ඕන. ඒ සැක දුරු කරගන්න ඕන. ඒකටයි කාංකා විතරණ කියලා කියන්නේ. මම හිතන්නේ මුලදි ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන ආරම්භක අවස්ථාවල සැක සංකා පවතින්න පුළුවන්. ඒක අපි නැහැ කියලා කියන්නේ. ඒකයි මේ කාංකා විතරණයක් කියලා දෙයක් උගන්වන්නේ බුදුදහමේ. කාංකා විතරණ විසුද්ධියක් උගන්වන්නේ ඒ නිසා. ඉතින් එහෙම ආරම්භයේදී තියෙන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයට යොමු වුණායින් පස්සේ මේක මේ මාර්ගයේ යන්න ඉස්සරහට මේක පේන්න පටන් ගන්නවා. අඩුපාඩුව ඌනතාවයේ ගැටලුව Tamanටම වැටහෙනවා. ඒක දුරු කරගන්න ශක්තියක් Tamanට එනවා. කලාතුරකින් තමයි කල්‍යාණ මිත්‍රයාගේ මාර්ගෝපදේශනයේ මඟ පෙන්වීම අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒක අවශ්‍ය වුණොත් ඒක පැකිලෙන්නත් හොඳ නැහැ. සමහර අය ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන් ටිකක් පැකිලෙනවා. වඩාත්ම හොඳයි ඒක පොදු තලයේදී දැන් මුල් අවස්ථාවල අපිට තියෙන ප්‍රශ්න ගැටලු පොදු තලයේදී ඉදිරිපත් කරන්න ටිකක් පැකිලෙන ගතියක් තියෙනවා. ඒකට හේතුව අර අනිත් එක්කෙනාට මේක අදාළ වෙන එකක් නැහැ කියලා හිතනවා. අනිත් එක්කෙනාට මගේ ප්‍රශ්න විමසීම නිසා බාධාවක් වෙයි කියලා හිතනවා. ඒ විදිහට. එහෙම නැත්නම් සියුම් සත්කාය දෘෂ්ටිය අපේ ක්‍රියාත්මක වෙනකොට අපි ටිකක් ප්‍රශ්න
විමසන ගතිය අඩු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා අහන්නේ උනාට ඒක එච්චර ඇතුළතින් පෙළඹීමක් එන්නේ නැහැ. ඒක මමත්වයේ විසින් වහලා දාන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම නැතුව අපි මේ ධර්ම මාර්ගයේ යද්දී ප්‍රශ්නයේ ගැටලුව අවශ්‍ය තැනදී නිතරම ඒක විමසලා සාකච්ඡා කරලා ඉදිරියට යන්න. එතන හිර වෙලා ඉන්නේ නැතුව, එතන පසුබාන්නේ නැතුව ඒක නිතරම විමසලා සාකච්ඡා කරලා ඉදිරියට යනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම අද වැඩි කාලයක් අදත් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ මග නොමග කියන කාරණේ ගැන සහ කාංකා විතරණ කියන කාරණේ පිළිබඳව සැක ආදී දේවල් පිළිබඳව. ඉතින් මම හිතනවා අපේ සාකච්ඡාවට එකතු වෙලා සිටින මේ අපේ කල්යාණ මිත්‍ර පිරිස තරමක් ආධුනික ඇත්තොත් ඉන්නවා. ඒ වගේම මේ ගමනේ සෑහෙන දුරක් ගිහිල්ලා සැලකිය යුතු තරම් අත්දැකීම් සහිත ඇත්තෝ ඉන්නේ. ඉතින් ඒක නිසා ඉදිරියට ගිය ඇත්තන්ගේ අත්දැකීම් කොහොමද අපි මේ වයින් ක්‍රමයෙන් අයින් වුනේ දුරස් වුනේ කියන දේ පසුපසින් එන ඇත්තන්ට ආධුනික ඇත්තන්ට එලියක් වෙනවා. අත්වලක් වෙනවා. ආධාරකයක් වෙනවා. උපකාරයක් වෙනවා. නිසා එවැනි දේ ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේදී තමන් යමක් කරන දැහැමි දේ තමන්ව හුවා දක්වන්න කරන දෙයක් හැටියට අපි සලකන්නේ නැහැ. ඉදිරිපත් කරන එවැනි දෙයක් ඉදිරිපත් කිරීම අපි සලකන්නේ නැහැ. මොකද තමනුත් ඒක තමන්ව හුවා දැක්වීම සඳහා කරන කටයුත්තක් හැටියට නොවේ ඉදිරිපත් කරන්නේ. අනිත් කෙනාට ඒක අත්වලක් සපයන්න කරන වැඩ. ඉතින් මම නම් මෙහිමයි කරන්නේ. මේ විදියටයි මම මේ දෙයට මුහුණ දෙන්නේ. ඒ ගැටලුව මම විසඳගන්නේ මෙහිමයි. විසඳ ගත්තේ මෙහිමයි. ආදී වශයෙන් මේ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක. අනිත් පැත්තෙන් Tamanට මෙන්න මේ ගැටලුව කොහොමද විසඳගන්නේ ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මම අදත් අපේ සදහම් හමුව ඉතිරි කාලේ අපිට හෝරාවක් විතර තව කාලේ ඉතිරි වෙලා තිබෙනවා. ඒ කාලේ මම කැමති අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියන්න. අපේ ස්වාමීන් වහන්සේලාත් වැඩ සිටිනවා, මෙහින් වහන්සේලාත් ඉන්නවා, අපේ අනිකුත් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හැම දිනාටම අවස්ථාවක් කරගමු. මේ ඉදිරිපත් කරන්න යමක් තියෙනවා නම් මේ විසුද්ධිය පිණිස හේතු වෙන දේවල් සැක සංකා තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරමු. මේ මාර්ගයේ යම් යම් දේවල් අපහැදිලිදා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. හොඳයි මම හිතනවා ඒ සඳහා මෙතෙන් සිට කාලය ගැනීම සුදුසුයි කියලා. එනවා මගේ ප්‍රශ්නේ කියන මගෙත් එක්ක තවත් මහත්යෙකුට සම්බන්ධ වෙලා තියෙන ප්‍රශ්නේ දෙකක් අසයි. අනුපාදා පරිනිබ්බාණය ගැන තව ටිකක් පැහැදිලි කරන්න කියලා මහන්සියෙන් ඉල්ලා සිටිනවා. ඔය දැන් මේ සප්තවිසුද්ධියේ අග අර මන්තානි පුත්ත පුන්නහාමුදුරන්ගෙන් සරියුත් හාමුදුරුවෝ ඇහුවම මේ කුමක් සඳහාද මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා මේ වැඩ කටයුත්තේදී සිටින්නේ කියලා අන්තිමට දීපු උත්තරේ තමයි මේ අනුපාදා පරිනිබ්බාණය පිණිසයි මේ කරන්නේ කියලා. එතකොට පරිනිබ්බාන කිව්වම නිබ්බාන කියන්නේ නිවීම, සැනසීම කියන එක. විශේෂයෙන් මේ ක්ලේශ ධර්ම කිව්වම ආපහු අපි ගණනය වෙන්නේ වැරදි වැටහීම්, වැරදි ආකාරයේ හැඟීම්, අකුසල චෛතසික, මිත්‍යා දෘෂ්ටි, අකුසල සිතුම් පැතුම් සහ අයහපත් චර්යා. මේවා තමයි මේ අකුසල. මේ අකුසලයන්ගෙන් මිදීම, මේ අකුසලයන් සම්පූර්ණ ගෙවා දැමීම, නිවා දැමීම, අවසන් කිරීම පරිනිබ්බාන කියලා කියනවා.
එතකොට නිවීම සැනසීම මේක හාත්පසින්ම අවසන් කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීම කියන අදහස පරිනිබ්බානතිය. ඒකට අනුපාදා කියන වචනේ මුලට එදිලා තියෙනවා. උපාදාන රහිත බව තුලින් ඇති කරගන්න මේ නිවන නිවීම සැනසීම. එතකොට ඒකේ වක්‍රව කියවෙනවා නිවීම සැනසීම නැති වෙන්නේ උපාදාන නිසා කියලා. එතකොට සියලු උපාදාන කියන වචනයට ඇතුළත් වෙනවා මූලික කාරණා තුනක්. ඇලීම, ගැටීම සහ මුලාව. මේ තුනම උපාදාන. එතකොට ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් තොර බවට පත්වීමෙන් ඇතිවන නිවීම සැනසීම තමයි අනුපාදා පරිනිබ්බාන කියලා කියන්නේ. එතෙන්ට මේ தത്വයටපත් වෙන්න මේ කියන විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ, මග්ගා මග්ග ඥාන දර්ශන ආදී කුසලතා උපකාරී වෙනවා. අර අනුපාදා පරිනිබ්බානයේ සඳහා ආත්පසින්ම නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒ උපකාරී වෙනවා, ආධාර වෙනවා. එතකොට අනුපාදා පරිනිබ්බාන කිව්වේ යයි ඇලීම්, ගැටීම්, මුලාවීම් වලින් තොර බව. මේ තොර බව නිසා ඇති වෙන නිවීම සැනසීම. අර අනුපාදා කිව්වේ ඇලීම, ගැටීම, මුලාවෙන් තොර බවටයි. එයින් ඇති කරන නිවීම, එයින් ඇති කරන සැනසීම පරිනිබ්බාන. එහෙමයි අනුපාදා පරිනිබ්බාන කියන්නේ. ඒකයි ඒ සඳහා මේ ඇලීම, ගැටීම, මුලාව ඇති වෙන දේවල් බැහැර කරන්න අවශ්‍ය කුසලතා උගන්වන්නේ. මේ සීල, සමාධි, ප්‍රඥා උගන්වන්නේ ඒකටනේ. ගැටීම වළක්වන්න, ඇලීම වළක්වන්න. දැන් සීලය තුල හුඟක්ම තියෙනවා මේ ඇලීම, ගැටීම වැළැක්වීම. සමාධිය තුල තියෙන ඇලීම, ගැටීම වැළැක්වීම. ප්‍රඥාව තුල තිබෙනවා මුලාව වැළැක්වීම. එතකොට සීල, සමාධි, ප්‍රඥා බලපුවාම ඒ වයින් කෙරෙන්නේ පුද්ගලයාගේ මනසේ ඇති ඇලීම්, ගැටීම්, මුලාවේ. ඒකට තමයි තනි වචනයක් පාවිච්චි කර උපාදාන කියන්නේ. ඒ වැළැක්වීම අනුපාදා. ඒ වැළැක්වීම තුලින් තමයි මේ නිවීම, මේ සැනසීම ඇති වෙන්නේ. ඒකයි අනුපාදා පරිනිබ්බාන කියන වචනේ අර්ථය. මහත්යෙක් කවිලේ මේ මහත්යගේ ප්‍රශ්න ටිකක් සෝල්ව් දෙන්න පුළුවන්. ආන්න ආන්දරණි අවසරයි පෙරවන් තරණයි. මේ බාලා ආන්දරණේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සීල, සමාධි, ප්‍රඥා පුරාගෙන දෛනික ජීවිතේ ගත කරමින් දැන් චිත්ත සමාධිය මම උපරිම දියා ගන්න උත්සාහ කරනවා. ඒ චිත්ත සමාධිය තියෙනකොට කියන්නේ ගොඩක් පහසුයි. අනිත් එක ඒ චිත්ත සමාධිය මේ ඇති වෙනවා නිතරම. ඒකට සමාධි තත්ත්වයේ ගොඩක් වෙලාවට සමත මට්ටමේ පවතිනවා. සමත සමාධිය ඒ විදර්ශනා මට්ටමේ සමහර වෙලාවට විදර්ශනා සමාධියක් පවතිනවා. නමුත් මට දැනෙන එකක් තමයි හාමුදුරනේ අවබෝධ වෙන එක. ඒ සමාධිය තියෙනකොට දැන් අර අපිට කියනවානේ අපි දැන් නාම රූප විදර්ශනා කරනවානේ නාම රූපයට හිත අලවන්නේ, ඇලෙන්නේ, අපපතිත්ත. තත්ත්වේ. එතකොට මේ ඒ සමාධිය තියෙනකොට මේ ඉතින් ඇහෙන් රූප පේනවා, කනෙන් ශබ්ද ඇහෙනවා. ඒ කිසි දෙයකට මේ කියන උපාදානයක් නැති මට්ටමක් මම දකිනවා. නම් සමාලලට සමත සමාධිය පොඩ්ඩක් ඒ කියන්නේ ඇත්තම වින්දනයේට යන්නේත් නැහැ. වින්දනයේට ගියත් ඒ වින්දනයේට උපාදානයක් නැහැ. දැන් අපිට ඒ වෙලාව ඒ සමාධිය දිනවලා අපි වෙන වෙලාවක
රස ආහාරයක් තියනවා නම් අපි ආහාරය කාලා තව ටිකක් කන්න ඕනේ කියලා හිත ඇතුලෙන් එනවනේ අදහසක්. එහෙම අදහසක් තිබෙන්නේ නැහැ. ඒ වෙලාවේ ටික කෑව කනකොට රස දැනෙනවා, ඒ ඉන්දනේ තියෙනවා. නමුත් ඒක තව ටිකක් ඕනේ කියන අදහසක් හිත ඇතුලෙන් එන්නේ නැහැ. ඒ සමත සමාධිය හරි විදර්ශනා සමාධියෙන් හරි ආපෝදි කියනවා. එතකොට දැන් ශබ්දයක් ඇහුවොත් වෙනදා අපිට සින්දුවක් ඇහෙනවා අහනවත් නෙමෙයි. ඒක ඇහෙනවා. ඒක නම් විශේෂයක් නෑ. ඒ කියන්නේ විශේෂයෙන් හිත පිහිටන්නේ නෑ ඒක. උදාහරණ දෙකක් විතරයි කිව්වේ. ඉතින් අස කනනාදයේ දිව ශරීරයේ හැම දෙයකින්ම ඒ ලැබෙන අරමුණු වලට එච්චර හිත පිහිටීමක් නැති කටියක් දන්නවා. ඒ කියන්නේ ඒක පස්වමත්තෙන් ඉවර වෙනවද මේ ඒක කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් ඔව් දැන් කොහොම ඒක මොන මට්ටමින් හරි ඒක සමහර විට විදර්ශනාව නිසා ඒවයි යථා ස්වභාවය අවබෝධ වීම නිසා ඒකට තියෙන උනන්දුව ඒකට තියෙන නැඹුරුතාවය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක කොයි මට්ටමේදී සිද්ධ වුණත් දැන් වැදගත් වෙන්නේ වර්තමානයේ පවතින తত্ত্বය වර්තමානයේ පවතින ස්වභාවය යහපත්නේ. ඔය කියන තොරතුරු අනුව ඕවා හරි වැදගත්. දැන් ඕවා තමයි අපිට මේ ඉදිරිපත් වෙන්නත් ඕන දේ. එතකොට සාමාන්‍ය ජීවිතය තුල ඉන්නවා. නමුත් මේවට වෙනදා වගේ නිකන් හිත පනින ගතියක්, පොරබදන ගතියක්, මේ පස්සේ පන්නන ගතියක් නැහැ. එතකොට ඒ ස්වභාවය අපි යම් උපයාගෙන තියෙන දෙයක්. දැන් ඒක අපි පවත්වාගෙන යෑමයි වැදගත් වෙන්නේ. ඒ හිත මේ උපාදාන රහිත ගතිය ඔය පෙන්වන්නේ. ඒවා ගැන අවබෝධයටපත් වෙලා දැන් ඒවා ගැන විශේෂ උනන්දුවක් නැත්නම් විශේෂත්වයක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඒවා තුල ඉන්නවා. ඒවා වෙනස් වුණත්, වැඩියෙන් තිබුණත්, අඩුවෙන් තිබුණත්, රසවත්ව තිබුණත්, නීරසව තිබුණත් එහෙම විශේෂත්වයක් පෙන්වන්නේ නැති මනසක්, උපේක්ෂා සාගත මනසක් සකස් වෙනවා. ඉතින් ඒක හොඳයි ඇත්ත වශයෙන්ම. ඒක එතෙන්ට තමයි අපි ඔය එන්න ඕන තැන. අනිශ්චිත කියලා, අපපතිත්‍ිත කියලා ඔය වචන ඔය මනස එක්තරා ප්‍රමාණයකට ඒවට ඉන්ද්‍රියාරම්මන වලට හේතු වෙන්නේ නැති ගතියක්. ඒවා පස්සේ පන්නන්නේ නැති ගතියක් තියෙනවා. නමුත් වින්දනේ තියෙනවා, විඳීම තියෙනවා. ඒක සාමාන්‍ය විදිහට විඳීම කෙරෙනවා. ඒක ගැටලුවක් නෙමෙයි. මොකද වේදනා චෛතසිකේ කොයි වෙලාවකවත් අකුසල වෙන්නේ නැහැ. සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, අදුක්ඛම සුඛ වේදනාව කොයි වෙලාවකවත් අකුසල නෙවෙයි. සාමාන්‍ය මේ කුසල අකුසල ගණයට අයිති නැති එකක් ඒක. වේදනාව තිබුණත් විඳීමේදී සිහිය තියෙන නිසා, සතිමත් නිසා එතන මේ ගැටීමකට, ඇලීමකට, මුලාවකට යන්නේ නැති ස්වභාවය පෙන්න. එතකොට ඒක දැන් දන්නවා, ඒක දැන් අත්විඳිනවා මේ යෝගියා. එහෙනම් ඒක පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඕක කොහොම දැන් මගෙන් අහුවොත් ඔය කොතෙන්දි කොහොම නිසා මේක ඇති වෙලා තියෙනවද කියලා ඒක මට කියන්න බෑ. ඒක සමහර විට සමත කමඨහනක් වැඩිම තුලින් වෙන්නත් පුළුවන්. නමුත් ඊටත් වැඩිය මම දකින්නේ ඕක විදර්ශනාවෙන් වෙන දෙයක්. මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ වීම නිසා ඇති වෙන තත්ත්වයක්. ඉතින් අපි මේ තත්ත්වයේ තවදුරටත් පවත්වා ගැනීම, දියුණු කර ගැනීම අවශ්‍ය වෙයි. ඒ සාමාන්‍ය තුල හැබැයි ඉන්න ඕන. ඒ සාමාන්‍යයට ගේන්න ඕනේ. ඒ අනිශ්චිත ගතිය අපි ඔකට අනිශ්චිත ස්වභාවය කියලා කියනවා, අපපතිත්‍ිත කියන අනිදස්සන කියනවා, අනුපාදාන කියනවා. ඒ වචන හැම එකෙන්ම කියන මානසික தত্ত্বය. මේක බරට ගන්නෑ, තදට ගන්නෙ නෑ. මේ දැන් අනිත් අය මේවා බරට ගත්තට, තදට ගත්තට දැන් අපිට තේරෙනවා මේක බරට ගන්න දෙයක් නෑ. මේක එක ඕනවට වැඩිය දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ සැහැල්ලුවෙන් ගන්න ගතිය, අනිශ්චිත ගතිය. ඔව්. අවුරුදු තවකාරයක් තියෙනවා. දැන් එතකොට ඒ සමාධි සුවෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය දෛනික
ජීවිතය අපිට වැඩ නැහැ කියලා. එතකොට මේ සමාධියෙන් විවේකීව ඉන්න පුළුවන් දවස් ගාණක් වුණා. එතකොට ඒ විවේකයේ විරෝධ ප්‍රශ්නයක් නැහැ සමාධියෙන් අවදියෙන් ඉන්නවා. නමුත් දෛනික ජීවිතයේ වැඩ යෙදුනොත් ඒ වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මම දැනනකොට නිතරම කියලා තියෙනවා අර පැවිදි ජීවිතයක් ගත කරනවා නම් මම ඒක වඩා කැමතියි කියලා. අවතර මම තාම මේ දුක ජීවිතේ ඉන්න නිසා ඒ කටයුතු ඒ විදිහට බැලන්ස් කරගෙන මම ඉන්නවා. නමුත් මට දැනෙනවා ඒ සමාධි කියන්නේ ඒ සිටේ පිරිසුදු බවෙන් මට ඉන්න පුළුවන් ගොඩක් වෙලාවක්. නමුත් සමහර තැන්වලදී මට තේරෙනවා මම අර ගෘහ ජීවිතේ සම්බන්ධ වෙලා තියෙන රැකියා ජීවිතේ මේ දුක ජීවිතේ සමහර වෙලාවල් වලදී මේ මම ගියාම මගෙන් ගොඩක් යුතුයකමක් කෙරෙන්න එකක් වෙලා තියෙනවා. ඒ අම්මට හරි රාජකාරී තැනකට හරි. ඒ අනිත් මම කියන ඔයා මෙතන මේක කරලා නැහැ ඔයා මේක කරනවා නේ. නමුත් ඒ වගේ තැන් වලදීවත් මට අර ඒකේ දින චිත්ත සමාධියට උපාදානයක් නැහැ. ඔය දැන් සාමාන්‍ය ජීවිතයේ මේක පවත්වා ගැනීම තමයි දක්ෂකම. දෙයක් මේක. එහෙමට එහෙමටවත් මට වෙනදා එහෙම ආවා හම්බුනේ. අපරාධ මම අම්මට මේ යුතුයකමට කරන්න ඕනේ නැහැ නේද මම මේක හොයලා බැලුවේ නැහැ නේද කියලා. එහෙම ආවා. දැන් මෙතනදී මට එහෙම ඉන්නෙත් නැහැ. අර තදට අර සමාධි ගතිය ඒ අවබෝධිත එක තිබුණොත් ඒක ඉන්නේ මම එතන ඉඳලා යුතුයකම කරනවා. අර කරන අර වටේ පිටාගත් කරන චෝදනා මොනවා හරි එහෙම හැඟීමක් එන්නේ නැහැ. එහෙම චෝදනා කරත් මට එහෙම එන්නේ නැහැ. එහෙම හිත පිටින්නේ ඒ වගේ කියලා මට එහෙම දැනෙනවා. හරි හොඳයි. අත්දැකීමක් දැනට ධර්ම මාර්ගය යන කෙනෙක්ගේ ඔව් ඒ ධර්ම මාර්ගය යන කෙනෙක්ගේ අත්දැකීම් ටිකක් මේ ඉදිරිපත් උනේ. අපිට කියන්න තියෙන අත්දැකීම අපිට වැදගත්. හුඟක්ම උතෙන්දී අවශ්‍ය වෙන්නේ ඒ තමන් තුල තියෙන මේ ස්වභාවය සාමාන්‍ය ජීවිතය තුල පවත්වාගෙන යෑම සාමාන්‍ය ජීවිතයේදී ඒක අඩාල වෙන්න දෙන්නේ නැතුව ඒ සමාධිමත් බව පවත්වාගෙන යෑම. මම හිතන්නේ ඒක අත්දැකීමක් හැටියට අපි හැමෝටම වැදගත්. අවසරයි. ඔව් කියන්න. එහෙනම් මහස මේ අදුකායට මම මේ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට නම් තමන්ගේ ජීවිත පොත කියවා ගැනීම වඩා සුදුසුයි නේද? සම්මත පහල කර ගැනීමට අපිට පොඩ්ඩක් ඇහුන්නේ නැතුව ගියා. ජීවිත පොත සමින්හංශ ධර්ම මාර්ග ජීවිත පොත කියවා ගැනීම වඩා සුදුසුයි නේද? සම්මස්සන නුවණ පහල කර ගැනීමට. ඔව්. ජීවිත පොත කියවා ගැනීම කියන එක අදහස් කරන්නේ තමන් මෙතෙක් ආ ගමනේ කටයුතුද වර්තමානයේ තමන් කරන කියන දේද ඒකද වර්තමානයේ තමන් කරන කියන දේ පිළිබඳව සිහිනුවන පවත්වා ගැනීම. එහෙම කිව්වොත් හරියද? එහෙමයි සර්. ඔව්. නැත්නම් ඔබතුමී ඒකට යමක් එකතු කරනවද? ඔබතුමී ජීවිත පොත කියවීම කියනකින් අදහස් කරන්නේ කුමක්ද කියලා? එදිනෙදා සමින්හංශ මේ හිත කය වචනේ තුන්දර ඇසුරු කරගෙන ගත කරන කාලය. ඔව්. ඒක ගැන මේ අවධානයේ සහිතව අවබෝධයෙන් යුතුව සතිමත්ව තමන් මේ මොනවද කරන්නේ කොතනද ඉන්නේ මොන වගේ කාර්යයක යෙදিলা තියෙනවද මොනවද මේ කතා කරන්නේ මොන විදිහේ පුද්ගල සම්බන්ධතාවයක්ද පවත්වන්නේ කියලා ඒක ගැන සාවධාන බවද එහෙමයි සර්. හරි. ඒක තමයි තමන්ගේ ජීවිතය කියවනවා හැමතිස්සෙම තමන් මේ ඒක අපි සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. මේ දැන් මම කවුද මම කොතනද මම මොනවද මේ කරන්නේ කියන එක ගැන සතිමත් වුණාම එතකොට Tamanටම පුළුවන් මේ කරන දේ හරිද වැරදිද මේ ඉන්න තැන හරිද වැරදිද මේ භූමිකාව සුදුසුද නැද්ද මේ වචනය කිව යුත්තද නොකිය යුත්තද මේ කාර්ය කළ යුත්තද නොකළ යුත්තද මේ සිතවිල්ල යහපත්ද අයහපත්ද කියලා ඉතින් තමාම පරීක්ෂාවකට ලක් කරගන්න පුළුවන් නේ ඒ
ජීවිත පොත කියවීම කියලා ඔබතුමී කියන්නේ ඒක මට තේරෙන විදිහට. එහෙම කිව්වොත් හරිනේ. ඔව්. ඉතින් ඒක හොඳයි. ඒක අපිට දෙන එක්තරා අපේ ප්‍රවීණ යෝගී කෙනෙක් අපිට දෙන උපදේශයක්, මඟ පෙන්වීමක්. අපි නිතරම අපිව කියවන්න ඕන කියලා. අපි අනුන් කියවන්නනේ උත්සාහ කරන්නේ. අනිත් අය මොකද කරන්නේ, අනිත් අයගේ අඩුපාඩුකම, අනිත් අයගේ ඌනතා ආදී දේවල් අනිත් අය කියවන්නයි උත්සාහ කරන්නේ. එතකොට මෙතුමිය කියන්නේ අපිට තමන්ව කියවන්න කියලා නිතරම. තමන්ගේ ජීවිත පොත කියවනවා කියලා කියන එකෙන් අදහස් කරේ ඒක වර්තමාන මොහොතේ තමන් කරන කියන හිතන දේ ගැන සාවධාන වෙන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට යවාදේ කරලා තියෙනවා. ඔබතුමී කියන දේ අපිට එහෙම බුද්ධ දේශනාවකත් හමු වෙනවා. නපරේසං විලෝමානි නපරේසං කතාගතං අත්තනෝ අවෙක්කේය කතානිය කතානිචකේ. දැන් පරේසං විලෝමානි අනිත් අයගේ ඔය පරේසං කියන්නේ අනිත් අයගේ, විලෝම කියලා කියන්නේ යම් යම් ඌනතා අඩුපාඩුකම් ඒගොල්ලෝ කරන කියන දේවල් ගැන මේ ඊතරම් ලොකුවට වද වෙන්න යන්න එපා. ඒ පිළිබඳව ඒක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ අත්තනෝ අවෙක්කේය කතානි අකතානිච. තමා විසින් කල යුත්තේ නොකල යුත්තේ නැත්නම් කරන කියන දේ මේ හරිද මේක වැරදිද මම මේ මොනවද කරන්නේ ආදී වශයෙන් මේ ඒකම අවෙක්කේය ඒකම පරීක්ෂා කර බලන්න කියන අවවාදය ඇත්තටම බුදුරජාණන් වහන්සේ කළා තියෙනවා. ඉතින් ඔබතුමී මතක් කරේ ඒක. ඔබතුමී ඒ කාර්යය කරනවා. එහෙමයිනේ. හොඳයි. අපිට ඒක එකතුවක් මේ ධර්ම මාර්ගයේ යන ජේෂ්ඨ යෝගියෙක්ගෙන් අපිට එකතු කිරීමක්. හොඳයි බොහොම පිං. එහෙමයි ප්‍රාමුදුනේ. ඔව්. සම්හත අර දැන් පින සහ කුසලය සම්බන්ධයෙන් සමහර අය ප්‍රශ්න කරා කියලා කිව්වනේ. ඒක මම කැමති ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒකට එක්ක කරන්න. දැන් මම මුල ටික අතහැරලා කියන්නම් ස්වාමීන් වහන්සේ. දැන් අර මේ බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවානේ මේ ගොඩක්ම පින් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. එතකොට මේ පරිණාම මට්ටමේ ඉඳලා ඒක අතහැරලා කිව්වොත් සෝතාපන්න කෙනෙකුට දෙන දානයකට වඩා උතුම් දෙයක් තියෙනවද කියලා. එතකොට කිව්වා ඕසකදාගාමි කෙනෙකුට දෙන්න දානයක් කියලා. ඊට පස්සේ සකදාගාමි උත්තමයෙකුට වඩා දෙන දානයක් තියෙනවද කියලා ඇහුවම කිව්වා ඔව් අනාගාමී පුද්ගලයෙකුට දෙන දානයක් ඊට වඩා වටිනවා කියලා. ඊට පස්සේ ඊට වඩා වටින දෙයක් තියෙනවද කියලා ඇහුවම නාක් ලබා ගන්න. එතකොට කිව්වා ඔව් අනාගාමී උත්තමයෙකුට දෙන දානයක් ඊට වඩා හලදායි කියලා. ඊට පස්සේ ඇහුවා තවත් ඊට වඩා කුසලයක් තියෙනවද කියලා. පිනක්. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානයක් කියලා. රහතන් වහන්සේ කෙනෙකුට දෙන දානයක් කියලා. ඊට පස්සේ ඇහුවා රහතන් වහන්සේ කෙනෙකුට වඩා දෙන දානයක් තියෙනවද කියලා. උතුම්. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානයක් ඊට වඩා උතුම් කියලා. එතකොට මේ පුද්ගලයා ඇහුවා ඊටත් වඩා උතුම් දානයක් තියෙනවද කියලා. එතකොට කිව්වා ඔව් ඇසුරු සන තමන්ගේ ඇතුළ බලාගෙන අනිත්‍ය මෙනෙහි කරන එක තමයි ඊටත් වඩා උතුම් දානය කියලා. කුසලයේ කියලා. ඉතින් අපි කාටත් මේ ලෝකේ තියෙන උතුම්ම මේ කුසලය සහ පින තමයි තමන්ගේ ඇතුළාන්තේ බලාගෙන එක ඇසුරු සන අනිත්‍ය මෙනෙහි කරගෙන ඉන්නේ. ඔව්. කියලා මම මේක පොඩ්ඩක් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඔව්. හොඳයි. ඇත්තටම ඔබතුමී දක්ෂිනා විභංග දේශනාවේ වේලාම සූත්‍රයේ වේලාම දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු අදහස. එතන ක්‍රමයෙන් අපිට පේනවා වඩා උත්තරීතර පනීතතර කියන වචන එතන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. වඩා ශ්‍රේෂ්ඨයි, වඩා උතුම්, උත්තරීතර. පනීත කියන වචනෙන් අදහස් කරන්නේ වඩාත්ම පිරිසිදුයි, වඩාත්ම යහපත්, වඩාත්ම හොඳයි.
වඩාත්ම දුකින් මිදීමට උපකාරී වෙනවා ක්‍රමයෙන් මේ යන ගමන. එතකොට වඩාත් උත්තරීතර පනීතතර වෙන්නේ මොකද්ද කියලා ඔහොම කියාගෙන ගියාම මුලට කියන්නේ අර වේලාම බ්‍රාහ්මණයාගේ අර අසදිස අසදෘස දානේ. හැබැයි ඒකෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අර සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් පච්චේක බුද්ධ ඊළඟට බුද්ධ ප්‍රමුඛ ආර්ය සංඝරත්නය සතර දිගින් වඩින ආර්යයන් වහන්සේලාට මේ පරිත්‍යාග කිරීම ওই විදියට ගිහිල්ලා ඔබතුමී කියපු විදියට අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥම් භාවෙයි මේ සුරුසනක් පමණ හරි මේ විදර්ශනා වඩනවන එතන අදහස් කරේ විදර්ශනාව ගැන අනිත්‍ය මෙනෙහි කිරීම කියන එක අර වට වැඩිය වඩා ප්‍රණීතතරයි වඩා උත්තරීතරයි. මොකද හේතුව මෙතන පෙන්වන්නේ අර වේලාම බමුණගේ කතාව හුඟක් දෙනෙක් දන්න නිසා ඒක ඔබතුමී කොටසත් හැරියේ මේ එක කියන්න අවශ්‍ය නැති නිසා ඒ වගේ මහා පරිමාණයෙන් ඒ වගේ වැඩ කරනවා මේ පුණ්‍ය කටයුතු පිනවන කටයුතු. නමුත් නිවනට උපකාරී වෙන දේ මොකද්ද කියලා බැලුවොත් වඩා උපකාරී වෙන දේ වඩා උත්තරීතර වඩා පනීතතර වෙන්නේ මේ සීලය සමාධිය ප්‍රඥාව සමතය විදර්ශනාව. එතනොත් අන්තිමට බුදුරජාණන් වහන්සේ විදර්ශනාවටම එකගෙන ඇවිල්ලා නතර කරලා තියෙනවා මේ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වෙනෝ උතුම් වෙනෝ ඒක කියලා. මම හිතන්නේ ඒක හරි වැදගත් අපිට මේ ධර්ම මාර්ගය නැත්තෝ අර පහලින් කරන වැඩ නරකයි කියනවා නෙමෙයි. නමුත් ඒවා ප්‍රමාදයට හේතු වෙන වැඩ. තව ටිකක් ප්‍රමාද වෙන වැඩ ඒවා. මොකද ඒ වගේ කෙනෙකුට ඕනනම් ওই වේලාම සූත්‍රය කියවලා බලන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙලා තියෙන. ඉතින් ඒවා ටිකක් ප්‍රමාදයට හේතු වෙනවා. ඒ කියන්නේ මේ ගමන තව ටිකක් ඉදිරියට යාමට බාධාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ ලෞකික වැඩ, කාමයේ වැඩ හොඳටම බාධාකාරී. ඒ වයින් ටිකක් මිදිලා සතුට සඳහා සුබ සාධනය සඳහා කරන පුණ්‍ය කටයුතු ඒවත් පමණ ඉක්මවලා ඒවට නැඹුරු වුණාම ඒකත් බාධාකාරී වෙනවා. ඒක නිසා ක්‍රමයෙන් සීලයට සමාධියට ප්‍රඥාවට ඇවිල්ලා මේ ගමන වඩා හොඳ අපි නරක දෙයින් හොඳ දෙයට ආවා. දැන් පාප අකුසල වලින් පුණ්‍ය වලට මාරු වුණා කියලා කියන්නේ නරක දෙයින් හොඳ දෙයට ආවා. හොඳ දෙයින් වඩාත් හොඳ දෙයට යන්න ඕන. අර පනීතතර උත්තරීතර කියන වචන දෙක පාවිච්චි කරේ. දැන් අර පනීතං උත්තරං කියන වචනේ අපිට පුණ්‍ය කටයුතු වලට යොදන්න පුළුවන්. හොඳයි කියන කවුරුත් නරකයි කියන්නේ. එහෙත් මේ කුසලය හැඳින්නුවේ පනීතතර උත්තරීතර කියන වචන වලින් බුදුරජාණන් වහන්සේ. ඉතින් එතෙන්ට යන්න හොඳයින් වඩා හොඳ දෙයට යා යුතුයි කියන එකයි. එතකොට පින හොඳයි කුසලය වඩා හොඳයි. ඇයි? ඒක තමයි නිවනට උපකාරී වෙන්නේ. මේ නිවීමට, මේ සැනසීමට, මේ ගැලවීමට, මේ විමුක්තියට, මේ දුක්ඛ නිරෝධයට, මේ කෙලෙස් ටික කපා ගන්න, කෙලෙස් ටික අවසන් කරගන්න උපකාරී වෙන්නේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා ආදී වශයෙන් පෙන්නපු මේ දේවල් තමයි. මම හිතන්නේ අපිට මේ පෙන්නපු ආදර්ශය වැදගත්. මේ ගමන ඉදිරියට යද්දී. හොඳයි. ඔබතුමීට බොහොම පිං. ඔව්. එහෙනම් අපි එදිනෙදා ජීවත් වෙනකොට වර්තමානයේ අපි ටිකක් පසුතර වෙලා ඉන්නකොට එන්නේම එක්ක අතීත නැත කියන්නේ නැත්නම් අනාගත සැලසෙනවා. ඔව්. ඔය අතර ලෝභ, ද්වේෂ, මොහ, මදමාන සිතුවිලිවලට සතිමත් වීමමයි මේ මාර්ගයේ යන යෝගියා ඒ වන්නේ කියලා මම හිතනවා. නමුත්
සමහර පොත්පත්වල තියෙනවා මේ මාර්ගයේ යනකොට චේතෝ විමුක්තිය අවශ්‍යයි කියලා. මට පහදලා දෙන්න. ඔව්. දැන් ඔබතුමී මුලින් කියපු කාරණේ ටික මටත් කියන්න වෙන්නේ ඕ කියලා. අතීත දේවල් මතක් වුණත් අනාගතයට කළ යුතු දෙයක් පිළිබඳව හිතේ යම් සැලැස්මක් අදහසක් තිබුණත් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. මේ අපි ඒක අතීත දේ මතක් වීම සංඥා ස්කන්ධයේ හැටියට සලකනවා. අනාගතයට යමක් කරන්න ඕනේ කියන එක ඉතින් ලෝක සම්මතයේ හැටියට අපි සමහර වෙලාවට සැලසුමක් තියාගන්නවා. නමුත් ඒක අපි උපාදාන කරන්නේත් නැහැ. එතකොට ඒ දේ තුල යම් පමණකට අපි නිදහස්ව ඉන්නවා. අතීත දේ අල්ලගෙන අපි ගැටලු ඇති කරගන්නේ නැහැ. අනාගත දේට පමණ ඉක්මවා ඒකට බැඳෙන්නෙත් නැහැ. අපි මේ අවස්ථාව උදා වුණොත් ඒ කාර්යය කරනවා. එහෙමයි. ඉතින් චේතෝ විමුක්තිය කියන වචනේ උතන පාවිච්චි කරා. චේතෝ විමුක්තිය කියන්නේ අත් වශයෙන්ම මේ හිතේ ඇති වෙන ක්ලේශ ධර්ම වලින් මිදීම. විශේෂයෙන් හැඟීම් පැත්තේ දේවල් තමයි චේතෝ කියලා කියන්නේ. සිතිවිලි. දැන් ඔබතුමී කියපු අතීත සහ අනාගත කියන දේ අලලාම මේ කාරණේ කතා කළොත් දැන් අතීත දෙයක් අපි මතක් වුණා කියලා හිතමු. අතීතයේ කරපු කියපු දෙයක් හරි සිද්ධ වෙච්ච දෙයක් හරි කුමක් හරි දෙයක්. එතකොට අපි ඒක සංඥාවක් විදිහට පමණක් අපි තියාගන්න. සංඥාවක් විදිහට විතරක් තියාගන්නවා. ඒක හුදු මතකයක් හැටියට තියාගන්නවා. එතනින් එහාට ඒක අපි ඒක ඔස්සේ අකුසල සිතිවිලි උපද්දන්නේ නැහැ. ඉපැද්දුවොත් තමයි අර චේතෝ විමුක්තිය නැති වෙන්නේ. අපි එතන සිත මුදාගත්තේ නැහැ අරකින්. සිත මුදාගත්තේ නැහැ කියන්නේ ඒක අල්ලගෙන තවදුරටත් අකුසල් සිතිවිලි හිතුවොත් එතන චේතෝ විමුක්තිය නැහැ. ඊළඟට අනාගත දේ හිත අපිට ලබන සතියේ ලබන මාසේ මේ දේ තියෙනවා, හවල් දේ තියෙනවා. දැන් ඒක යෙදිලා තියෙන්නේ, සැලසුම් කරලා තියෙන්නේ, කරන්න ඕන. තමන්ගේ දෙයක් හරි, අනුන්ගේ දෙයක් හරි, දරුමල්ලන්ගේ වැඩක් හරි මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙත් ඒක ගැනත් අපි හිතන්නේ ඒක ඒ විදිහට අපි සැලසුම් කරගන්නවා, ඒක යොදා ගන්නවා. යෙදුනම අපි ඒක කරනවා. ඒක යෙදුන ඒ අවස්ථාවේ යෙදුනොත් අපි ඒක කරනවා. නමුත් ඒක දැඩිව ගන්නෑ. මෙහෙමයි මේ විදියටම වෙන්න ඕන, මේ ආකාරයෙන්ම වෙන්න ඕන, ඒව වෙනස් වෙන්න බෑ ආදී වශයෙන් කිය. එතකොට අපි දන්නවා හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුල තමයි අපි අනාගතයේ වැඩ කටයුතුත් කරන්නේ. දැන් බලන්න අපි සමහර වෙලාවට මේ 2020 වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ මාසවල අපි සමහර වෙලාවට කරන්න කියලා හිතාගත්ත දේවල් තියෙන්නේ නැති. ඊට කලින්. ඒ වුණාට දැන් ඒවා ඒ විදිහට අපිට කරන්න බැරි වෙනවා. ඒ සැලසුම් කරලා තියෙන ආකාරයටම කරන්න බැරි වෙනවා. ඒතර අපි නිතරම සැලසුම් කරනකොට වුණත් අපි හරියට සැලසුම් කරනවා, දිනවකවානු දානවා. ඊට අවශ්‍ය දේවල් සම්පාදනය කරනවා. ඒ වුණාට අපි ගැඹුරින් අර අනිත්‍ය සංඥාව තියාගන්න. එතකොට එතන හිත දැඩිව ඒක ග්‍රහණය කරලා නැහැ. එතන තමයි අර චේතෝ විමුක්තිය තියෙන්නේ. හිත ඒක දැඩිව ග්‍රහණය කරලා නැහැ, අල්ලගෙන නැහැ. ඉතින් අර චේතෝ විමුක්තිය කියන වචනේ එතෙන්ට ගත්තට වැරද්දක් නැහැ. ඒක චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් කරගත්තා නම් හරි. හිත මිදිලා තියෙන්නේ. දැන් අතීත දේ මතක් වුණාට හිත ඒක අල්ලගෙන තවදුරටත් කෙලෙස් හදන්නේ නැහැ. එතකොට එතනත් මිදිලා. අතීත දේ මතක් වුණත් හිත මිදිලා. අනාගත සැලසුමක් තිබුණත්, අනාගතයට කළ යුත්තක් යෙදිලා තිබුණත් ඒකත් හිත දැඩිව ග්‍රහණය කරන්නේ. මොකද අර එතනත් අනිත්‍ය සංඥාවෙන් ඉන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වෙනසත් එක්ක තමයි එතන වැඩ කරන්නේ. අපි හිතමු අද
ලබන මාසේ වැඩක් අපිට තියෙන්නේ දිනයක් දාගෙන. නමුත් අද අපි දිනේ දාගෙන අදම අපි සැලැස්මක් හදා ගන්නවා කියලා. ලබන මාසේ අහවල් දිනේ මේ වැඩේ කරන්නේ මෙහෙමයි කියලා අපි දිනයක් දා ගන්නවා, සැලැස්මක් හදා ගන්නවා. ඒකට අවශ්‍ය දේ සම්පාදනය කරනවා. ඒ ඔක්කොම කරනවා. හැබැයි අපි දන්නවා මේ කොයි දේ ඕනම දෙයක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ සැහැල්ලු මානසිකත්වයෙන් තමයි අපි ඉන්නේ. අර වැඩේ කරනවා නොකරනවා නෙමෙයි. ඒකට සම්පූර්ණ කැප වෙනවා. නමුත් සැහැල්ලු මානසිකත්වයකින් ඉන්නේ. එතන තියෙනවා චේතෝ විමුක්තිය. හිත මිදිලා තියෙන්නේ. අනාගත වැඩේකට සැලසුම් සහගතව කරගෙන ගියා. ඒකෙන් හිත දැඩිව ග්‍රහණය කරලා නැහැ. හිත මිදිලා තියෙන්නේ. ඉතින් අපි බොහොම සැහැල්ලුවෙන් යනවා. සමහර විට මේ වැඩේ අපි හිතුව විදියට කරන්න පුළුවන් වෙන්නත්, ඒ කියන්නේ කරන්න හැකි වෙන්නත් පුළුවන්, නොහැකි වෙන්නත් පුළුවන්. ඒ කොයික වුණත් අපිට ගැටලුවක් නැහැ. ඊට හිතුවටත් වැඩිය සාර්ථකව කෙරෙන්නත් පුළුවන්. ඒත් ගැටලුවක් නැහැ. කොහොම නමුත් අපි ඒක දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ චේතෝ විමුක්තිය කියන එක අපි තේරුම් ගත්තා නම් ඉතාම වැදගත් වෙනවා. මේක දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. හැඟීම් බර කරගන්නේ. ඒකට අපි ඕක හැඟීම් බර කියලා එකක් අපේ තියෙනෝනේ ජීවිතේ. අතීත දෙයක් මතක් වුණාම ඔන්න හැඟීම් බර වෙනවා. අනාගත සැලසුමක් හදාගත්තම ඕකට හැඟීම් බර වෙනවා. ඉතින් බර වෙලා ඉතින් වෙන මොකක්වත් නැහැ ඔළුවේ ඊට පස්සේ. ඒක අල්ලගෙන එතකොට අවිමුක්ත තත්වයක් තියෙනවා. අරකින් මිදිලා නැහැ හිත. එහෙම නෙමෙයි. ඒක බොහොම සැහැල්ලුවට ගන්න අපි දැන් මේ ධර්ම මාර්ගයේදී. කිසිම දෙයක් බරට ගන්න. ඒ බරට ගන්න නැති ගතියට තමයි අනුපාදාන කියන්නේ. උපාදාන කරන්නේ නැහැ කියලා කියන්නේ. මොකද මේකේ බරට ගන්න දෙයක් නැහැ. අනිත්‍ය වෙනස් වෙන ලෝකේ අපේ පාලනයෙන් තොරව පවතින අනාත්ම ස්වභාවයේ පවතින ලෝකේ බරට ගන්නවයි කියලා කියන්නේ එක්තරා මෝඩකමක්. ඒක නිසා අපි බොහොම සැහැල්ලුවෙන් තමයි මේ දේවල් ඔක්කොම ගන්න. මේ දැන් වර්තමානයේ කරන දේ වුණත් බොහොම සැහැල්ලුවෙන් කරන. සිහිනුවණින් යුක්තව කරන. අතීතයේ සිද්ධ වෙච්ච දේ මතක් වුණත් ඒක බොහොම සැහැල්ලුයි. ඒක අතීතයේ සිද්ධ වුණු දෙයක් නේ. ඕක අල්ලගෙන ආපහු ඕක බර කරගන්න ඕනේ. අනාගතයට අපිට වැඩ පැවරිලා තියෙනවා, වැඩ සැලසුම් වෙලා තියෙනවා, කරන්න අවශ්‍යයි. හේතුඵල ධර්මානුකූලව. ඉතින් ඒවා වුණත් අපි බොහොම සැහැල්ලුවෙන් තමයි ගන්න. මොකද අර අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට මේ තේරෙනවා, පැහැදිලි. ඒකයි. ඉතින් ඒකයි චේතෝ විමුක්තිය කියලා උතන කියන්නේ. මම හිතන්නේ ඒක ඔබතුමීට පැහැදිලි ඇති. ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි වුණා. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය රහත් මානසික ස්වාමීන් වහන්සේ කොහොමද ඒ කියන්නේ නිවීමටපත් වෙච්ච පුද්ගලයෙක්ගේ කොහොමද එතකොට අනාගතය ගැන හිතන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරි අනාගතේ දැන් උදේ පාන්දර පිබුදුනාට පස්සේ එක්කෙනා ගැන බලලා ප්ලෑන් කරා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. අහවල් ප්‍රදේශයට යන්න ඕනේ. අහවල් කෙනා ධර්මයක් දේශනා කරලා යාම සතරෙන් ගලව ගන්න ඕනේ කියලා. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඉන්දන හිඳිච්ච මට්ටමක ඉන්නකොට ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටම එතකොට කොහොමද ප්ලෑන් කරන්නේ ඉදිරි අනාගතය ගැන? එතකොට අතීතයේ සිතුවිලි එනකොට කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක යන්නේ ඇත්තටම මේ දැන් එතන ඉඳලා අපි යන්නේ කරුණාවෙන්. දැන් අපි මේ අනිත් අය වෙනුවෙන්, ලෝකයා වෙනුවෙන් නැත්නම් අපේ ජීවිතය වෙනුවෙන් තියෙන ඉදිරි වැඩ කටයුතු. දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිතය අපි හිතුවොත් උන්වහන්සේට දවස ආරම්භ කරපුවාම තමන් වෙනුවෙන් කරන වතක් තියෙනවා. තමන්ගේ පිරිසිදු පවිත්‍රතා කටයුතු ටික තියෙනවා. ආරාමික වතක් උන්වහන්සේ කරනවා. තමන් ඉන්න නවාතැනේ වත කරනවා. පිණ්ඩපාතයක් හොයා ගන්න ඕනේ, ආහාරයක් සපයා ගැනීම අවශ්‍ය වෙනවා. ඔය වගේ තමා වෙනුවෙන් කරන වැඩ කොටසක් තියෙනවා. එතකොට ඒ ටිකත් කරන්නේ මේ තණ්හාමාන දිට්ඨිය වලින් නෙමෙයි. හුදෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා.
එතනින් පස්සේ උන්වහන්සේට අනිත් අය වෙනුවෙන් යම් දේ තියනවා කරන්න. ඒක ඒ දේ කරන්නේ කරුණා මෛත්‍රියෙන්. එතකොට අපි අර කෙලෙස් සහිතව කරන ගතිය දැන් සිඳිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔබතුමී කිව්වා වගේ ඉන්දන නැහැ. දැන් තණ්හා ඉන්දනේ නැහැ. තණ්හා තෙතමනේ නැහැ දැන්. ඒ පැත්තෙන් පැලවීමක් නැහැ. ඒ පැත්තෙන් මුල්ැදීමක් නැහැ. ඒ පැත්ත සිඳී ගිහිල්ලා. ඒ ඉන්දනේ දැන් ජීවිතේ එක්තරා ප්‍රමාණයකට ඒ පැත්තෙන් සක්‍රිය නැහැ. දැන් මේ වැඩ කරන්නේ තණ්හාවෙන් නෙවෙයි. ඉස්සර අපි වැඩ කරේ තණ්හාවෙන්. කාමාශාවෙන්. මානෙ තරංගකාරීත්වයේ අනිකා පරදවා යෑමේ සත්කාය දෘෂ්ටියෙන් මමත්වයෙන් ඔය වගේ ගැටලු වලින් තමයි අර මහා ජවයකින් ඉස්සර වැඩ කළේ. දැන් ඒ මොකුත් නැහැ. දැන් ඒවා හිඳිලා ගිහිල්ලා. ඒ කෙලෙස් සිඳුරයින් පස්සේ රාතන් වහන්සේ කෙනෙක් කටයුතු කරන්නේ ඊට පස්සේ ඉදිරියට ගන්නේ කරුණාව මෛත්‍රිය. දැන් මගේ වැඩ ටික මං කරන්න ඕනනේ. ඒක ඉතින් නොකර කොහොමදනේ? උදේ නැගිට්ටා මූණකට සෝදන්න ඕනනේ, දරකට මදින්න ඕනනේ. මේ අපිරිසිදු වෙච්ච ඇඳුම සෝද ගන්න ඕනනේ. මං ඉන්න නවාතැන පිරිසිදු කරන්න ඕනනේ. ඒක ඉතින් ඒක අවශ්‍යයි නේ කළ යුත්තක් නේ කියලා ඒ ටික ගැන බොහොම උපේක්ෂාවෙන් කරුණාවෙන් කරනවා. ඊළඟට අනිත් අය දිහා බලපුවාම දැන් තමයි මේ කියන්නේ තමන්ගේ වැඩ ඉවර කරගත්ත කෙනෙක් ගැන රහතන් වහන්සේ කෙනෙක් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් අනිත් අය දිහා බලපුවාම ඒගොල්ලන්ට තමන්ට යම් උදව්වක් උපකාරයක් කරන්න හැකියාවක් තියෙනවා. ඊට අවකාශයක් තියෙනවා. ඉඩක් තියෙනවා. එතකොට ඉතින් දැන් ඉස්සර වගේ නෙවෙයි අනිත් අයගෙන් කීර්ති ප්‍රශංසා ලබා ගන්න රටේ ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ නෙවෙයි. දැන් මේ පැත්ත හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අර කරුණාව උපද්ද ගන්න. අනේ මේ මිනිස්සයාට යමක් කරලා දෙන්න පුළුවන්. නේ? මේ මිනිස්සයාට මගෙන් උදව්ව මට ඉඩ තියෙන වෙලාව තියෙන ඒක කරලා දෙන්න පුළුවන්. ලෞකික දෙයක් වුණත් අපි හිතමු අනිත් එක්කෙනා වැඩ කරනවා අපිට පේනවා. දැන් අපිට විවේකයේ තියෙනවා ඉතින්. අපි විවේකයෙන් ඉන්න අපිට පේනවා අනිත් එක්කෙනා වැඩ කරනවා. ඉතින් අපි ළඟට ගිහිල්ලා කිට්ටු වෙලා දෙන්නකො මටත් ටිකක් මම ඔය කොටසක් කරලා දෙන්න. වාජන ටික හොදනවා නම් දෙන්න. මමත් එක්ක සෝදලා දෙන්න. රෙදි ටික සෝදනවා නම් දෙන්න මමත් ටිකක් සෝදලා දෙන්න. ඉතින් හරි කරුණාවෙන් මේක ෂෙයා කරගන්න, බෙදා හදා ගන්න ජීවිතේ. ඊළාට එයාට උපදේශයක්, මඟ පෙන්වීමක් අවශ්‍ය නම් ඒකත් බොහොම කරුණාවෙන් ලබා දෙනවා. මෛත්‍රිය. එතකොට අපි එතන ඉඳලා රාතන් වහන්සේ කෙනෙක් එතන ඉඳලා වැඩ කෙරෙන්නේ අප්‍රමාණ කරුණාවකින් අප්‍රමාණ මෛත්‍රියකින්. ඉතින් අපිත් අපේ ජීවිතේ අර ඔබතුමී පාවිච්චි කර වචනේ ඒ ඉන්ධන අවසන් වෙනවා. මේ තණ්හා මාන දිට්ඨි කාමාශා ප්‍රසිද්ධිය ගෞරවය කීර්තිය ඔය වගේ ඉන්ධන වලින් තමයි අපි වැඩ කරගෙන ආවේ. මමත්වය මේ වගේ ඉන්ධන වලින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න විශේෂයෙන් විදර්ශනා ප්‍රඥාව දියුණු වෙන්න ඒවා හිඳිලා යනවා. ඊට පස්සෙත් අපිට හැබැයි වැඩ කරන්න වෙනව නැත්තම් ගැටලුවක් නේ. නැත්තම් අර්බුදයක් පොඩි ඇති වෙනවා. සමාජීය වශයෙන් අපිට අර්බුදයක් නැහැ. යෝගියාට අර්බුදයක් නැහැ. නමුත් අපි ජීවත් වෙන වටපිටාවේ ඒක සුදුසු නෑ. දැන් මට කාලයේ විවේකයේ තියෙනවා. මම එහෙත් අනිත් එක්කෙනාට වැඩ කටයුතු කරමින් ඉන්න වෙලාවේ මම පැත්තකට වෙලා ඉන්නවා නම් ඒක සුදුසුමයි. නිකන් ආචාර ධර්මීය වශයෙන් ගැලපෙන්නේ. ඒ නිසා අපි බෙදා ගන්නවා මේ වැඩ කටයුතු ලෞකික ජීවිතේ වැඩ වුණත් අපි වැරදි වැඩ අයහපත් වැඩ නෙමෙයි. පැවැත්ම සඳහා කරන්නා වූ වැඩ කටයුතු අපි බෙදා හදා ගන්න. බෙදා හදාගෙන ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් එක්කෙනාට උදව් කරනවා. ඊළඟට විශේෂයෙන් අනිත් එක්කෙනා දුකට කනගාටුවට කරදරයට අයහපතට වැටිලා ඉන්නවනම් එයාට අපි අතදීමක් කරනවා මේකෙන් ගොඩ එන්න. මේ ඔක්කොම කරන්නේ මෙත්තා කරුණා දෙකේ. ඒක තමයි එතෙන්දලා අපේ ඉන්ධනය වෙන්නේ. ඒ ඉන්ධන වලින් තමයි දැන් අපේ මේ යන්ත්‍රය දුවන්නේ, එන්ජින් එක දුවන්නේ. එහෙමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය.
මම හිතන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි බොහොම දැන් අපිට වෙනත් සාකච්ඡා කළ යුතු කරුණු නොමැතිනම් අපි අපේ සාකච්ඡාව සාරාංශයක් වශයෙන් ඉදිරිපත් කරලා අපි ධම්මහක්ම නිමා කරමු. අපි මේ දිනවල සප්තවිසුද්ධියට අවධානය යොමු කරලා තියෙන්නේ සප්තවිසුද්ධිය මාතෘකාව හැටියට තියාගෙන. ඉතින් මේ ඊයේත් අදත් අපි ටිකක් මේ පටිපදා සහ කාංකා විතරණ විසුද්ධි දෙක සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව ගෙනියන්නේ. ප්‍රතිපදාවේ යනකොට යම් යම් සැකසංකා මතුවෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිපදාව අපට හුඟක් පැහැදිලි. ප්‍රතිපදාව මම හිතන්නේ බුදු පියාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. මජ්ක්‍ධිමා පටිපදා. වෙන දෙයක් නෙවෙයි. තථාගතේන අபிසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විසින් මේක මනවින් අවබෝධ කරගෙන විතරක් නෙවෙයි. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මා. ඊටාම හොඳට දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා, විවරණය කරලා තියෙනවා, විභජනය කරලා තියෙනවා, ඔසවා තබලා තියෙනවා. ඒක නිසා අපිට මාර්ගය ඊතරම් අපැහැදිලි නැහැ. නැත්නම් මග්ගා මග්ග කියන தත්ත්වය අපිට අපැහැදිලි නැහැ. ඉතින් අපි ওই මාර්ගයේ යනකොට සමහර වෙලාවට කාංකා ඇති වෙන්න පුළුවන්, පොඩි පොඩි සැක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා ටිකක් ඒ කාංකා විතරණය කරගන්න වෙනවා. ඒවා දුරු කරගන්න වෙනවා. ඉතින් අපි ඒකෙදි කලිනුත් මතක් කළා සුතමේ වශයෙන් අපි අහලා කියලා සාකච්ඡා කරලත් අපිට ඒ කාංකා විතරණය කරගන්න පුළුවන්, මේ සැක දුරු කරගන්න පුළුවන්, දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම චින්තාමය පැත්තට ගිහිල්ලා ටිකක් මේවා සංසන්දනාත්මකව හිතලා බැලුවොත්, කල්පනා කරලා බැලුවොත්, තුලනය කරලා බැලුවොත්, විමර්ශනය කරලා බැලුවොත් ඒක තමයි මේ චින්තාමය කටයුත්ත කියලා කියන්නේ. එතනිනුත් අපිට මේකේ පොටක් බේර ගන්න පුළුවන්කම තියෙනවා. බැරි නෑ. තුන්වෙනි පියවරක් හැටියට අපි කතා කරා භාවනාමය කියලා. අත්දැකීමට හසු කරගත්තොත් මේවා ක්‍රියාත්මක මට්ටමට ගෙනහිල්ලා එතනනොත් අපිට පුළුවන්කම තියෙනවා මේකේ සැකය දුරු කරගන්න. මොකද එතන අපිට කෙලින්ම අත්දැකීමක් ලැබෙනවා. මම උදාහරණ වශයෙන් කිව්වා මේ ආර්ය මාර්ගයේ තියෙන ඇතැම් කුසලතා, ඇතැම් ගුණාංග අපිට ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. මේක සත්‍යද අසත්‍යද, මේක කියන මේ ප්‍රතිඵලයේ ලැබෙනවද නැද්ද කියලා. ඉතින් එහෙම බලන්න පුළුවන් අපිට. එහෙම ක්‍රියාත්මක කර බැලීම තමයි මේ භාවනා කියලා කියන්නේ. ඉතින් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අකුසල සිතිවිලි දුක පිණිස හේතු වෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් කියන සුතමේ ඥානයේ තියෙන. ඒ සුතමේ ඥානයේ තියෙන ඒ කාරණේ අපි චින්තාමය පැත්තටත් ගිහිල්ලා ටිකක් හිතලා බලන්න පුළුවන්. ඒක එහෙමද? ඕනනම් භාවනාවට යොමු වෙලා බලන්න පුළුවන්. අකුසල සිතිවිල්ලක් ඇති වෙච්ච අවස්ථාවක සතිමත් වෙලා බලන්න. එහෙම වෙන්න පුළුවන් නේ. අකුසල සිතිවිල්ලක් පහළ වෙච්ච වෙලාවක මේ අකුසල සිතිවිල්ල දුක පිණිස හේතු වෙනවද කියලා ඒකට සතිමත් වෙලා බලන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා ඔව් මේ අකුසල සිතිවිල්ල ඇතිතා පවතින තාක් දුක ඇති වෙන. ඒක ක්‍රියාත්මක වුණොත් තවත් ඒක වැඩි වෙනවා. එතකොට අපි ඒක අඳුනගත්තේ මේ අපි ඒකට කියන්නේ භාවනාමය අත්දැකීම කියලා. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කිරීමෙන් ඇති වෙන తত্ত্বය. අන්න ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් මේ කාංකා සැක දුරු කරගන්න. එතකොට අපිට ඒ තුලින් තවදුරටත් හොඳට අත්දැකීම ලැබෙනවා. අත්දැකීම ලැබෙනවා. මේ හුඟක්ම අත්දැකීම් තුල සතිමත් වෙන්න උත්සාහ කරනවා.
අපි සාමාන්‍යයෙන් අත්දැකීම් වලට බය ගතියක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු. එහෙම නෙවෙයි අත්දැකීමේදී සතිමත් වෙන්න ඕන. අර තමන්ගේ ජීවිතේ කියවනවා කියලා වචනයක් මෙතන අපේ ඉදිරිපත් කරේ. එතකොට ජීවිතේ කියවනවා කියලා කිව්වේ එතන මේ අපේ ජීවිතයේ එදිනෙදා සිද්ධි තුල සතිමත් වෙන. සිදුවීම් ගැන අපිට මේවා වෙන්න එපා මේවා විතරක් වෙන්න එහෙම කියන්න බෑනේ. අපේ ජීවිතයේ අහවල් දේ තමයි විය යුත්තේ මේවා වෙන්න බෑ කියලා. එහෙම අපිට ඕන හැටියට ජීවිතේ මෙහෙවන්න හසුරවන්න පුළුවන් කමක් නැහැ. ඒවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුල අපි සතිමත් වෙනවා නම් සිහිනුවන උපද්දලා බැලුවොත් අපිට මේකේ ස්වභාවය වැටහෙනවා. එතකොට එතන තියෙන්නේ ජීවිත සංසිද්ධිය කියවීම. මේ මොකද්ද මේ වෙන්නේ? ඇයි මේක වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එතකොට අපිට ඒ තුල අවබෝධයක් එනවා. වැටහීමක් එනවා. තේරුම් ප්‍රඥාවක් ඇති වෙනවා. ඒ කියවීම ඇතුලේ අපිට පුළුවන්කම ඇති වෙනවා. හැකියාව ලැබෙනවා. ඒ ධර්මතාවය එක නිසියාකාරයෙන් පවතින. ඒක මෙහිමයි. තමන්ගේ ජීවිතේ අපේ උදාහරණයක් කිව්වොත් ලෙඩක් දුකක් ඇති වුණා කියන්නේ. එහෙම නැත්නම් අපි සමග හිටපු කෙනෙක් අපෙන් අහිමි වුණා කියන්නේ. ඉවත් වෙලා ගියා කියන්නේ. ওই වගේ සංසිද්ධි සරල උදාහරණ මම මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නොවිය යුත්තක් කිය එහෙම නැත්නම් විය යුත්තක් කිය ආදී වශයෙන් එහෙම නෙවෙයි. හේතුඵල ධර්මානුකූලව හිතන්න ඕන. ඇයි මෙහෙම වෙන්නේ? කුමක්ද මේකට හේතුව? ආදී වශයෙන් ටිකක් සංසුන්ව චින්තාමය පැත්තට ගිහිල්ලා ඒක මෙනෙහි කරලා බැලුවොත් අපිට අවබෝධ කරගන්න පුළුවන් මේකේ ස්වභාවය මෙහිමයි කියලා. ඉතින් ඒකම ඒකත් එක්ක අකම්පිතව ඉන්නත් අපිට හැකියාව ලැබෙනවා. මේ සංසිද්ධිත් එක්ක. ඉතින් ඒ තරමට අපිට දියුණු වෙන්න පුළුවන්. ඉහළට එන්න පුළුවන්. මේ ඇලීම් ගැටීම් මුලාවීම් නතර කරගන්න පුළුවන්. නිවීමක් සැනසීමක් ලබා ගන්න පුළුවන් ජීවිතේට. ඉතින් මේ මාර්ගය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මම හිතනවා අපි අදට ගත යුතු කාලය මෙපමණයි කියලා පොදු සාකච්ඡාව සඳහා. ඒ වගේම මම බොහොම සතුටු වෙනවා හුඟ දෙනෙක් පෞද්ගලිකව මේ ධර්ම මාර්ගයේ යන ගමන් ඊට අදාළ කරුණු කාරණා සාකච්ඡා කරනවා විමසනවා. ඉතින් ඒකත් බොහොම හොඳයි. තමන්ගේ ගැටලු සාකච්ඡා කරන එක විමසන එක ඒ විදිහට ඉදිරියට යන්න අපි උත්සාහ කරමු. හොඳයි එහෙමනම් අද දහම් හමුව අපි නිමා කරනවා. වෙනදා වගේම අපේ මේ දහම් හමුවට සහභාගී වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ආදී සියලු දෙනාටම අපි මේ උතුම් ධර්මාවබෝධය මග නොමග දෙක හරියට පැහැදිලි කරගෙන මග්ගා මග්ග ඥාන දර්ශනය ඇති කරගන්නත් ඒ වගේම ඒ මාර්ගයේ යද්දි ඇති වෙන කාංකා විතරණය කරගන්නත් සැකකටයුතු දුරු කරගන්නත් අපැහැදිලිතා බැහැර කරගන්නත් උපකාරයක් උදව්වක් අත්පලක් බවට පත් වේවා. විශේෂයෙන් මම විතරක් නෙමෙයි අද තවත් ජ්‍යෙෂ්ඨ යෝගීන් තම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරා. ඒවා අපි හැමෝටම බොහොම වැදගත් වෙනවා ඒ කාරණා. ඉතින් ඒවත් අපි එකතු කරගමු. මේ ධර්ම මාර්ගය යන කල්යාණ මිත්‍රයෝ තමයි අපිට ආලෝකයක් වෙන්නේ නිතරම පහනක් වෙන්නේ. මාර්ගයේ තවත් ටිකක් ඉස්සරහට ආලෝකවත් වෙන්නේ ඒ අයගේ. ඒක නිසා ඒ අයගේ අත්දැකීම් බොහොම වැදගත් වෙනවා. පාප මිත්‍රයෝ අසත්පුරුෂෝ සම්බන්ධ වුණොත් මේ මග වැහෙනවා. මග අඳුරු වෙනවා. ඒක නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආලෝකය අපිට බොහොම වැදගත්. ඒවා අපි බොහොම අගය කරනවා. ඉදිරියටත් ඒවා එකතු කරන්න කියලා අපි නිතරම මතක් කරනවා මේ දහම් හමුවලදී. ඒ කාරණේත් මතක් කරමින් අද දහම් හමුවට සම්බන්ධ වුණු හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම
නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා. උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ උතුම් ප්‍රාර්ථනාවෙන් සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැයි තෙරුවන් සරණයි සෝපත් වේවා.